right. ඒතර අද අපි කතා කරන්නේ මේ channels, marketing channels ගැන. marketing channels තමයි ඕනෑම ආයතනයකට තමන්ගේ පාරිභෝගිකයන් ගනුදෙනු කරුවන් වෙත ලං වෙන්න තියෙන ස්ථානය. ඒතර මේ marketing channel එක එක්කෝ physical place එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පේස් එකේදී වෙන්න පුළුවන්. ඩිජිටල් ස්පේස් එකකදී වෙන්න පුළුවන්. මොකක් වුණත් විකුණුම්කරු සහ ගැනුම්කරු මුණ ගැහෙන ස්ථානය තමයි වෙළඳපොළ කියන්නේ, right? එතන කොයි ක්‍රමයටද යන්නේ, මොන ආකාරයටද මේ වෙළඳපොළ ක්‍රියාත්මක කරන්නේ කියන එක තමයි මාකටිං channels වලදී අපි සාකච්ඡා කරන්නේ. අපි ගත්තොත් මූලික කරුණු විදිහට මේ සරලව නිමැවුම් අලෙවිකරන දාමයක් ඔස්සේ ගැනුම්කරු වෙත නියමිත වේලාවට නියමිත ප්‍රමාණයෙන් ඔහුගේ තෘප්තියට හේතු වන ආකාරයට භාණ්ඩ සේවා ලබා දීම, right? ඒතර නවීන තාක්ෂණය භාවිතා වෙන ආකාරයට එහෙම නැත්නම් නවීන තාක්ෂණ භාවිතා වෙන තැන්වල මේ භාණ්ඩ channel එකේ කොතනද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන් ගණදරකරුටත් ඒ වගේම සැපයුම්කරුටත්. ඔයගොල්ලෝ ඔන්ලයින් පර්චේසින් කරනකොට මේ වෙලාවේ කොහෙද තමන්ගේ අදාළ ඕඩර් කරපු භාණ්ඩේ තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්. තව කොච්චර දවසකින් ළඟා වෙනවද එහෙම දැනගන්න පුළුවන්. ඒ ටෙක්නොලොජි එක දැන් අපේ බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි එකේ ගත්තොත් එහෙම ගොඩක් නිමැවුම් තාක්ෂණය භාවිතා කරලා ගණදෙන කරවන්න එක ලබා දෙනවා. තාක්ෂණය ඊළඟ මට්ටමින් භාවිතා වෙනවා මේ brand products, financial products, marketing. channels වල මූලිකම සංකල්ප මේ මයිකල් පෝටර් දැන් අතර මේවා භෞතික භාණ්ඩ මේ සඳහා තියෙන එකක් තමයි. නමුත් කුණු මාර්ග සම්බන්ධයෙන් පොඩි අයිඩියා ගන්න ඕන. සැපයුම් මාර්ගයේදී අතරමැදියන් සංඛ්‍යාව කොච්චර ප්‍රමාණයකට ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්ද, මේ vertical integration කොයි තරම් දුරට මේ ව්‍යාපාරය කරලා තියෙනවද, ඊළඟට බෙදා හැරීමේ ක්‍රමවේදයන්. ඔන්න ඔය මේ කරුණු හතර පිළිබඳව උපාය මාර්ගිකව දැන් අර කලින් මතය පාඩමේ අපි කතා කරා මතක ඇති මයිකල් පෝටර්ගේ වැලියු චේන් ඇනලිසිස් එක, අභ්‍යන්තර දාම විශ්ලේෂණය. ඒතර ඒකෙත් එයා අලෙවිකරණය කියන එක සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යයක් විදිහට අවධානය යොමු කරලා තියෙනවා. ඒතර අලෙවිකරණය මේ සිද්ධ කරන්න නම් මෙන්න මේ සැපයුම් දාමය නැත්නම් channel එක, marketing channel එක කාර්යක්ෂමව manage කරන්න ඕන. ඒතර marketing channel එක කාර්යක්ෂම වෙනවා කියන්නේ ඒකට යන unit cost එක අඩු වෙනවා. right? ඒතර පෝටර් කිව්වේ කරුණු පහක් නේ මතක ඇතිනේ. මිලදී ගැනීම, inbound logistics, ඊළඟට proceeding මේවා process, ඊට outbound logistics සහ මේ marketing, අනිත් එක after sale services. ඒ කරුණු පහ. එතකොට මේ මාකටිං වල channels ටික කාර්යක්ෂමව මැනේජ් කරන නම් මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් සැපයුම් මාර්ගයේ දිග ගණදෙන මේ ෆැක්ටරින් එලියට ආපු වෙලේ ඉඳන් ගණදෙන කරු වෙත ළඟා වෙන ආකාරය. මේ පල්ලෙහාදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ තියෙන්නේ විවිධ අතරමැදි වෙළඳන් හරහා යන සම්ප්‍රදායික අලෙවිදී සිද්ධ වෙන දේ. මේ සම්ප්‍රදායික අලෙවිදී සිද්ධ වෙන දේ. අතන අපි බැංක් මාකටිං channels ගත්තොත් එම මේ තත්ත්වය මෙහෙම නෑ. බැංක් මාකටිං channels වල තියෙන ඍජු අලෙවියක්. කෙලින්ම බැංකු ශාඛා තමන් මේ ගේ මුල්ලෙනිමෙවුම් ඍජුවම ශාඛා ජාලය හරහා වූ විද්‍යුත් ක්‍රමයකින් ගණදෙන කොට අලෙවි කරනවා. ගොඩාක් වෙලාට තියෙන ඍජු අලෙවියක්. සමහර තැන්වල ඒජන්ත පාල්චා කරනවා. නමුත් ප්‍රධාන නිමැවුම් අලෙවි සඳහා නෙවෙයි වෙනත් අතිරේක සේවා සඳහා. සැපයුම් මාර්ගයේ දිගද මේක භෞතික භාණ්ඩයකට නම් මේ සියලු දේවල් සම්බන්ධයි නේ. ඒකාබද්ධ කිරීම, channels කොච්චර ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්ද එකම විදියට මේ කියන්නේ විවිධ channels. දැන් ශාඛා banking products ගත්තොත් එහෙම branch network එක තියෙනවා එක channel එකක් විදියට. ඊළඟට ATM network එක තියෙනවා තව channel එකක්. ඊළඟට digital platforms ඔය මේ internet banking, SMS pay තව platforms.
ඔය ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒවා කොච්චර ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්ද කියන එක. ඊළඟට ව්‍යාපාරය බිස්නස් එක කොච්චර ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවද? vertical integration. භාණ්ඩ නිෂ්පාදනය කරායින් පස්සේ බෙදා හැරීම කොච්චර ආයතනයේ පාලනය යටතේ තියෙනවද? right? vertical integration. ඊළඟට බෙදා හැරීමේ ක්‍රමවේදයන් භෞතික භාණ්ඩ ගමන් කරන ආකාරය. මෙන්න මේ කරුණු එමෙතන මේ නියෝජිතයන් හරහා බෙදා හැරීමේ මාර්ගවලට පහත දැක්වෙන කරුණු ඇතුළත් සිල්ලර අලෙවිකරුවන් තොග ඒජන්තුරු බෙදා හරින්න. මේ මොකක් කරත් උත්සාහ කරන්නේ ආයතනය පිරිවැය අඩුවෙන් තමන්ගේ බහණ්ඩ හා සේවාවන් ගණදරකරුට ලබා දෙන්න. එතන අලෙවි කරන පිරිවැය අඩු වුණාම සෙලින් ප්‍රයිස් එක අඩු වෙනවා. එතකොට ඒක එහෙම වුණාම ගණදරකරුට දෙන්න අවසාන මිල අඩු වෙනවා. සෙලින් ප්‍රයිස් එක අඩු වෙනවා. ප්‍රයිස් එක අඩු වුණාම ඒකේ වාසිය ආයතනයට ගන්න පුළුවන් සේල්ස් වොලියුම් එක වැඩි කරලා. right? අවසානයේදී ටර්න් ඕවර් එක වැඩි වෙනවා. ඒක ඒ විදිහට කරන්න මේ කියන ක්‍රමවේදයන් මෙතන දෙනවා සිල්ලර අලෙවිකරු තොග ඒජන්ත බෙදාගෙන නියෝජිත ෆ්‍රැන්චයිසස් ඩිරෙක්ට් සේල්ස් ෆෝස් and brokers විවිධ මේ නෛතිකව විවිධ ආකාරයකට සංවිධානය වෙච්ච ජාලයක් තමයි මෙතන තියෙන්නේ බෙදා හැරීමේ ජාලය. දැන් අපේ බැංකුව ගත්තොත් එහෙම කෙලින්ම ඍජු අලෙවිය තමයි අපිට ගන්න පුළුවන්. මේ අනිත් ඒවා එකක්වත් නැහැ. දැන් සමහරට NSB බැංකුව ගත්තොත් එහෙම නියෝජිත අලෙවි සෙල් විදියට ක්‍රියාත්මක වෙනවා මේ මොනවාද තැපල් කාර්යාල හරහා NSB එකේ ඒ කියන්නේ වෙනත් ආයතනයක්. බැංකුවක ශාඛා ජාලයක් හෝ සේවා මධ්‍යස්ථාන කියන්නේ වෙනත් ආයතනනේ බැංකුවේම පරිපාලනයට යටත් ආයතන. මේවා පරිපාලනය එහෙම නැත්නම් නෛතික සම්බන්ධතාවය ගත්තොත් එකිනෙකට වෙනස් ආයතන. සිල්ලර අලෙවිකරු කියන සම්පූර්ණයෙන්ම ඉන්ඩිපෙන්ඩන්ට් නෛතික ඒකක. තොග අලෙවිකරු ඉන්ඩිපෙන්ඩන්ට් නෛතික ඒකක. ඒතකොට ඒජන්තවරු කියන්නේ පත් කරලා තියෙනයි ඒගොල්ලන්ට තියෙන්නේ වෙන කොන්ත්‍රාත් එහෙම නැත්නම් ගිවිසුම්ගත සම්බන්ධකම් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. දැන් මේගොල්ලන්ට ගිවිසුම්ගත සම්බන්ධකම් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අනික මේගොල්ලන්ට මේ අලෙවියෙන් පස්සේ ලැබෙන ඒගොල්ලන්ගේ විෂයයක වෙනස් ආකාරයකට දැන් බ්‍රෝකර්ස්ලට කොමිස් එක ඒජන්තලට සමට කොමිස් එක සිල්ලර අලෙවිකරු තොග අලෙවිකරුවන්ට ඒ කොමිස් එකකට මේ ඒගොල්ලන්ට ලාභ තීරුවක් ඒ වගේ ගොඩක් වෙනස්කම් මෙහෙම තියෙනවා මේ තියෙන්නේ අපි අතර මේ අපේ මොනවාද අලෙවි ජාලය නැත්නම් මේ විකුණුම් මාර්ග සකස් වෙලා තියෙන ආකාරය ගොඩක් වෙලාට මේක භෞතික භාණ්ඩ වලට ඔයගලන්ට දකින්න පුළුවන්. මොකක් වුණත් ආයතන හැමේටම අඩු පිරිවැයීම් විකුණුම් මාර්ගයේ භාවිතාවට උනන්දු වෙන්න ඕන. ඒ මගින් තරඟකාරීව විකුණුම් ඒකකයක මිල අලෙවි මිල අඩු කරගන්න උත්සාහ කරයි. ඒක තමයි අවසාන පරමාර්ථය වෙන්න ඕන. මොන විදිහේ සම්බන්ධකම් භාවිතා කරත් අලෙවි ජාලය සඳහා නැත්නම් අලෙවි මේ අවසානයේදී සිදු කරන කණ්ඩායම් එක හැමතිස්සෙම ආයතනය සූදානම් වෙන්න ඕන අවසාන මේ භාණ්ඩයේ සෙලින් ප්‍රයිස් එකේ මිල අඩු කරගන්න. ඍජු අලෙවියේ සමයටම අඩුම පිරිවැය අඩුම මාර්ගයේද ගණන්කරුන්ගේ චර්යාව හා සංජානනය. එතකොට දැන් ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් වල ඍජු අලෙවිය තමයි ගණන්කරු අපේක්ෂා කරන්නේ. බැංකු ශාඛාව හරහා වෙන දේවල්. එතකොට නියෝජිතය හරහා වෙන දේවල් වලට වඩා. නමුත් වෙනත් භෞතික භාණ්ඩවල දැන් ඍජු අලෙවිය අතරමැද මිල ඔක්කොම අඩු වුණාට විවිධ හේතු නිසා සමහරට ඒක භාවිතා කරන අයගේ පර්සෙප්ෂන් එකේ වෙනස්කම් නිසා මේ කැමති නැති වෙනවා. දැන් මේවා ඔන්ලයින් පර්චේසින් ගොඩක් ඒවා ඍජු අලෙවිය සිද්ධ වෙන්නේ. ඒත් නියෝජිත ආයතනයක් කරා සමහරට නිෂ්පාදකයා නෙමෙයි ඍජු අලෙවිය කරනවා කියන්නේ නිෂ්පාදකයා විසින්ම භාණ්ඩ බෙදා හැරීම කරන්නේ.
නමුත් මේ ඔන්ලයින් පර්චේසින් ඔන්ලයින් මාකටිං වලදී අතරමැදියන් ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒ වුණාට හැමෝම ඒක කැමති නැහැ. තමන් දකින්න නැති භාණ්ඩයක් පින්තූරකින් දකින්න භාණ්ඩයක් තමයි මිලදී ගන්න උත්සාහ කරන්නේ. මොකද අනිත් හැම අවස්ථාවකදීම මේ උඩ තියෙන හැම අවස්ථාවකදීම භාණ්ඩය තමන්ගේ ඇස් දෙකෙන් දැකලා ඒ පිළිබඳව සංජානනයක් ඇති කරගෙන තමයි එන්නේ. එහෙම කැමති අය ඒ විදිහට ගන්නවා. අර විදිහට අවශ්‍ය නැති අය මෙන්න මේ ක්‍රම හරහා ගන්න උත්සාහ කරනවා. ඒකට ඒක ගොඩක් වෙලාට ඍජු අලෙවි විදිහට ගන්න පුළුවන්. ඔය ඔන්ලයින් මාකට් විවිධ මේ වෙබ්සයිට්ස් මේ හරහා කරන දේවල්. මොකද ඇත්තටම ඍජු නෙමේ ගනුදෙනුකරු නිෂ්පාදකයන් මේ කරන්නේ ඒක වෙනම ආයතනයක් හරහා ගෙරෙනවා. මුල්‍ය සේවා අලෙවිදී ඍජු අලෙවි දෙකේකි බව මෙහියුම් පිරිමේ අවම කර ගැනීමගේ විකුණුම් මේකකයේ මිල අවම කර ගැනීමට මූල්‍ය ආයතන උනන්දු විය යුතුය. අනිවාර්යයෙන්ම මුල්‍ය ආයතන සම්බන්ධයෙන් ඍජු අලෙවියම තමයි නියෝජිත ආයතනත් හරහා කරන එකට වඩා සිද්ධ වෙන්නේ. එතන අනිවාර්යයෙන්ම ඍජු අලෙවිය තියෙන නිසා මුල්‍ය ආයතන උත්සාහ කරන්න ඕන මුල්‍ය ආයතන වල නිමැවුම් වල ඒකක මිල ණය ගත්තොත් ණයවල පොලි අනුපාතිකේ අඩුව මට්ටමේ තියාගන්න. මොකද අතරමැද්දේ වියදම් නැති නිසා අඩු නිසා. විකුණුම් මාර්ගවල අතරමැදියන් අවම කිරීම. එතකොට දැන් මේ අතරමැදිය නිසා තමයි විකුණුම් මාර්ගයේ දිග වැඩි වෙන්නේ. ඒ වගේම එතනදී පිරිවැයක් අමතර එකතු වෙන්නේ. අමතර පිරිවැයක් එකතු වෙනවා. ඒතර මේ අමතර පිරිවැය එකතු වුණාම මේ කොස්ට් එක වැඩි වෙනවා. කොස්ට් එක ගනුදෙනුකරුට කැමති නම් දරන්න එයා ගන්නවා. එහෙම නැත්නම් එයා ඔල්ටර්නටිව්ස් වලට යනවා. ඒ නිසා මෙතනදී හැමතිස්සෙම උත්සාහ කරනවා නිෂ්පාදන ආයතන තමන්ගේ නිෂ්පාදන වල අවසාන මිල අඩු කරගන්න. ඒක එක උපාය මාර්ගයක් තමයි මේ අතරමැදියන් අවම කරන එක. ඍජු අලෙවිය හොඳයි. හැම එක්කෙනාටම ඍජු අලෙවිය කරන්න බෑ. සමහරට ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදකයෝ ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට ඍජු අලෙවිය කරන්න අමාරුයි. ඒතර ඒගොල්ලෝ නියෝජිතයෝ හරහා තමයි මේ දේවල් කරන්නේ. මේකේ උපාය මාර්ග දෙකක් තියෙනවා අපිට අතරමැදි අවම කරන්න. එකක් තමයි තිරස් ඒකාබද්ධ කිරීම, අනිත් එක සිරස් ඒකාබද්ධ කිරීම. ඒතර සිරස් ඒකාබද්ධ කිරීම ආකාර දෙකකට වෙනවා. බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් පිටුපසට ඒකාබද්ධ වීම සහ ඉදිරිපසට ඒකාබද්ධ වීම. තිරස් ඒකාබද්ධ වීම කියන්නේ ආයතනයේ දැනටමත් ඉටු කරන කාර්යයන්ට අදාළ ශේෂයන්ගේ ඒකාබද්ධ වීම. එතකොට ඒකෙන් කරන්න පුළුවන් අපිට. දැන් අපි හිතමුකෝ යම්කිසි ආයතනයක් කිරි ආහාර නිෂ්පාදනය කරනවා. ඒතර මේක උදාහරණයක් විදිහට දියර කිරි නිෂ්පාදනය කරනවා. ඒතර එයාට පුළුවන් එයාගේ දැනුම භාවිතා කරලා විවිධ ආයතන හරහා එහෙම නැත්නම් විවිධ ආයතනවල නිෂ්පාදන අරගෙන තමන්ගේ දියර කිරිත් එක්කලා කිරි නිෂ්පාදන විදිහට මොකද ඕනෑම නිෂ්පාදකයෙක්ට තනි නිෂ්පාදනයක් තිබ්බොත් එහෙම ගැටලු සහගතයි. මිනිස්සුන්ගේ අවශ්‍යතා විවිධයි. ඒතර මිනිස්සුන්ගේ අවශ්‍යතා විවිධ වෙනකොට මිනිස්සු විවිධ භාණ්ඩ සඳහා ඉල්ලුමක් තියෙනවා. ඒතර නිෂ්පාදකයේ භාණ්ඩවල මිශ්‍රයක් ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එකක් තමයි හදන්න ඕනේ. ඒතර ඒගොල්ලන්ට වාසි ගොඩක් තියෙනවා. මොකද එකක් තමයි වෙළඳපොලේ ඉන්න විවිධ අවශ්‍යතා තියෙන අයගේ අවශ්‍යතා සපුරන්න පුළුවන්. අවසානයේදී සේල්ස් ටර්නෝවර් එක වැඩි වෙනවා. අනිත් එක තමයි තරඟකරුවන්ගෙන් තියෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ අපේක්ෂා කරන ගනුදෙනුකරු අපේක්ෂා කරන භාණ්ඩ තමන් ළඟ තිබුණොත් එහෙම සහ තමන් බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගෙන තිබුණොත් එහෙම තරඟකරුවන්ගේ භාණ්ඩ වලට වඩා මේ ආයතනයේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ක්වොලිටි වගේ දේවල් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් තමන් විසින්ම මේ දේවල් නිෂ්පාදනය කරනවා නම් සහ තමන්ගේ කැපැසිටි එකට විවිධමකෝ බෙදා හැරීම සඳහා ලොරි රථ වලින් කරන්නේ. එතකොට එයාට ඒ ගමන් පුළුවන් තවත් වෙනත් නිෂ්පාදන ප්‍රමාණයක් මේකට එකතු කරගෙන නිෂ්පාදන බෙදා හැරීම එක විදිහටම කරන්න. ඒක එකම වියදමෙන් කරන්න පුළුවන්. ඒක තමයි තිරස් ඒකාබද්ධ වීමේදී කරන්නේ. ඒකදී අවසානයේදී කරන්නේ සේල්ස් වොලියුම් එක ඊළඟට ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක අලෙවි කරන වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ වැඩි කර ගැනීම තුළින් සේල්ස් ටර්නෝවර් එක වැඩි කරගන්න උත්සාහ කරනවා. අනිත් පැත්ත සිරස් ඒකාබද්ධ කිරීම. ඒතර
ඒක ආකාර දෙකයි බැක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් ෆෝවර්ඩ් ඉන්ටිග්‍රේෂන් කියලා. එතකොට නිෂ්පාදකෙත් තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය හදා ගන්නවා. එතකොට මේ අමුද්‍රව්‍ය වලින් එන බලපෑම ඒව මේ සියල්ල අඩු කරගෙන කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. රයිට් කොස්ට් එක අඩු කරගන්න පුළුවන් සහ ක්වොලිටි එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. වෙළඳපොළ පාලනය කරන්න පුළුවන් තමන්ට අවශ්‍ය විදිහට. ඒතකොට යාට අවශ්‍ය නම් වෙළඳපොළ නායකයා විදිහට ලීඩර් විදිහට මේ අනෙකුත් උප නිපැයුම් කරුවන්ට සහ අනෙකුත් තරගකාරී නිපැයුම් කරුවන්ට අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒතකොට ඒක තවත් අමතර කතාවක් වෙනවා මේ අලෙවි මාර්ගවලට අමතරව. අනිත් එක ඉදිරිපසට ඒකාබද්ධ වීම ෆෝවර්ඩ් ඉන්ටිග්‍රේෂන් කියන්නේ නිෂ්පාදකයා අලෙවි ඉදිරි අලෙවි කරන channels ටික තමන් විසින්ම හදා ගන්නවා. මේ තියන්නේ සිරස් ඒකාබද්ධ වීමේ වාසිය ගුණාත්මක අමුද්‍රව්‍ය. එතකොට අමුද්‍රව්‍ය වල ඉඳන් නිමුද්‍රව්‍ය වෙනකම් ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න පුළුවන්. මිල සම්බන්ධයෙන් කේවල් කරන්න පුළුවන් සහ මිල සමහරට පාලනය කරන්න පුළුවන්. ඊළඟට නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සම්බන්ධකම්. මොකද දැන් මට අමුද්‍රව්‍ය පිළිබඳ කන්ට්‍රෝල් එකක් තියෙනවා නම් මම දන්නවා කොයි වෙලාවටද මගේ නිෂ්පාදන එළියට දාන්න පුළුවන් වෙන්නේ කියලා. ඒතර අනිවාර්යයෙන්ම ගණිතකරු අපේක්ෂා කරන ආකාරයට මේ අදාළ නිෂ්පාදන එළියට දෙන්න පුළුවන්. නැත්තම් මට අමුද්‍රව්‍ය මත රැඳෙන්න වුණොත් එහෙම අමුද්‍රව්‍ය අර මතක ඇතිනේ මේ මයිකල් පෝට් එකේ තරගකරුවන්ගේ කේවල් කිරීමේ හැකියාව. එතකොට සප්ලයි එකේ කේවල් කිරීමේ හැකියාව මත මගේ නිෂ්පාදනය අඩාල වුණොත් එහෙම මම විශාල අකරතැබ්බයකට මුහුණ දෙන්නේ නේ. ඒ නිසා මට ඒ පරිපාලනයක් තියෙනවා. දැන් ජපානය වගේ සමාගම් වල ටොයෝටා සමාගම එහෙම just in time production එකක් තියෙනවා. JIT production. ඒ ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකට ඒ වෙලාවෙම තමයි අදාළ අමුද්‍රව්‍ය ලැබෙන්නේ. ඒතකොට එහෙම ලැබෙන්න නම් ඒගොල්ලන්ට ලොකු කන්ට්‍රෝල් එකක් අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන්න ඕන. ඒක අවසානයේදී බලපානවා මේ සෙලින් කොස්ට් එක අඩු කරගන්න නිමැවුම. අවසාන ලාභ තීරුව වැඩි කරගන්නත් පුළුවන් අර ප්‍රයිස් එක අඩු වෙන නිසා. අවාසි. මේගොල්ලෝ නොදන්න ශේෂ්ත්‍රවලට තමයි මේ ඉන්ටිග්‍රේෂන් එක දෙන්නේ. දැන් කෝ කම්පීටන්සි එකක් අපි ස්ට්‍රැටජිස් කතා කරනකොට කිව්වා ආයතනයට ප්‍රමුඛ හැකියාවක් තියෙනවා යම් යම් ශේෂ්ත්‍රවල කටයුතු කරන්න. මොකද ඒගොල්ලෝ කාලයක් තිස්සේ ලබාගත් දැනුම එකතු වෙලා ඒක තියෙන්නේ. දැන් බැංකුවක් ගත්තොත් බැංකින් තමයි බැංකුවක මූලිකම කෝ කම්පීටන්සි එක තියෙන ශේෂ්ත්‍රය. ඒතර ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් පැත්තට යනවා නම් කෝ කම්පීටන්සි එකෙන් පිටට යන්නේ. ඒතර එහෙම වුණාම නොදන්නා ශේෂ්ත්‍රයක් නොදන්නා ශේෂ්ත්‍රයක ව්‍යාපාරයක් ආරම්භ කරාම අවදානම ඉතාම ඉහළයි. ඒතර දැන් නිෂ්පාදකයෙක් තමන්ට අමුද්‍රව්‍ය සපයා ගන්න එක අමුද්‍රව්‍ය නිෂ්පාදනය ඒවා මේවා කරන්න ගියොත් මෙයා නොදන්නා ශේෂ්ත්‍රයක යන්නේ. ඒතර යාට ටෙක්නිකල් නෝ-හව් එකක් මැනේජරියල් නෝ-හව් එකක් කළමනාකරන දැනුමත් තාක්ෂණික දැනුමත් දෙකම නැහැ. මොනවාම ගැටලු සහගත තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. ඒතර ඉන්ටිග්‍රේෂන් එකේ තියෙන අවාසි තමයි ඒක. අනිත් එක තමයි economies of scale. මහා පරිමාණයේ නිපදවීමේ වාසිය අවම වීම. මොකද්ද මේ මහා පරිමාණයේ නිපදවීමේ වාසිය කියන්නේ? economies of scale. දැන් නිෂ්පාදකයෙක් යම් නිෂ්පාදනයක් කරද්දී ඒකේ විචල්්‍ය පිරිවැයක් තියෙනවා. වගේම ස්ථාවර පිරිවැයක් තියෙනවා. විචල්්‍ය පිරිවැය කියන්නේ බොහෝ විට අපි දන්නේ අමුද්‍රව්‍ය සඳහා යන පිරිවැය. ඒකට අමුද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙන්න විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා.
ඒම අමුද්‍රව්‍ය මත ප්‍රමාණය මත රඳන්න ඇති පිරිවැය තමයි ස්ථාර පිරිවැය. උදාහරණ යන්ත්‍ර සූත්‍ර සඳහා වැය වෙන පිරිවැය, විදුලිය, ඊළඟට ශ්‍රමය, ඔය වගේ දේවල්. අපි ගත්තොත් එහෙම නිෂ්පාදන ආයතනයක් දැන් ඒගොල්ලෝ පැත්‍ර සූත්‍රවල තියෙන ධාරිතාව අනුව සමහරවිට ඒ යන්ත්‍රයේ උපරිම ධාරිතාවක් තියෙනවා. සබන් නිෂ්පාදකයෙක් කරනකොට සබන්කට 25000 පැයකට හදන්න පුළුවන් යන්ත්‍රයකින් උපරිම ධාරිතාවය. හරි. ඒතර ඒ 25000 හදුවත් නිෂ්පාදකයා මෙතන 15000 නම් 15000 හදුවත් යන ෆික්ස්ඩ් කොස්ට් එක සමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක සමානයි. वेरिएबल कॉस्ट है तमाम वेनस වෙන්නේ वेरिएबल कॉस्ट එක 25000 මෙතන 50000 මෙතන 25000 මෙතන वेरिएबल कॉस्ट එක මොකද අමතර 10000ට වැඩි वेरिएबल कॉस्ट එකක් යනවා ෆික්ස්ඩ් कॉस्ट වෙනස් වෙන්නේ එතකොට භාණ්ඩයක මිල කියන්නේ ප්‍රයිස් සමානයි ෆික්ස්ඩ් कॉस्ट දන්න वेरिएबल कॉस्ट දන්න මාජින් මේක නියතයි. මේක නියත වුණාම එයා 15000ක් හදුවත් 25000ක් හදුවත් මේක මේම තමයි. අපි තුමු තරගයකදී මහා පරිමාණ වාසිය ගන්නේ එයාට පුළුවන් 15000කට 25000ක් හදලා මේ සබන් එළියට දාන්න. එතකොට එයාගේ මිල වෙන්නේ අනිත් තරගකරුවන්ගේ මිලට වඩා ඉතාම අඩුවෙන් දෙන්න පුළුවන්. මොකද මේ යන්ත්‍රයට 25000ක් හැදුවත් වැය වෙන ෆික්ස්ඩ් කොස්ට් එක වෙනසක් නැහැ. මේකම තමයි යන්නේ. මේක 25000 අවස්ථාවේදී 15000 අවස්ථාවේදී 25000 අවස්ථාවේදී ප්‍රයිස් කියන්නේ එකම ෆික්ස්ඩ් කොස්ට් එක වේරියබල් කොස්ට් දන මාර්ජින්. අනිවාර්යයෙන්ම මේක සමාන නිසා මේ දෙක සමාන නිසා මෙතන ප්‍රයිස් එකයි මෙතන ප්‍රයිස් එකයි අතර තියෙන්නේ පොඩි වෙනසක්. මේක වේරියබල් කොස්ට් එකකින් එන වෙනස. ඒක මහා පරිමාණයේ නිෂ්පාදකයාට ඒ වාසිය ගන්න පුළුවන්. අපි හිතමු කුඩා පරිමාණයේ නිෂ්පාදකයෙක්. ඒතර 15000ක් හදන එක්කෙනෙක් ප්‍රයාට තව 10000ක් හදන්න නම් තව යන්ත්‍රයක් දාන්න. ඒතර එයාගේ ෆික්ස්ඩ් කොස්ට් එක ඩබල් වෙනවනේ. අන්න ඒ වාසිය ගන්න බෑ. ඒ වාසිය ගන්න බෑ. මෙන්න මේ ඉන්ටිග්‍රේෂන් එකකට ගියාම. ඊළඟට තාක්ෂණ දැනුම කළමනාකරණ දැනුම පිළිබඳ ගැටලුව. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ නොදන්නා ශේෂ්ත්‍ර වලට ගියාම මැනේජ්මන්ට් නෝ-හව් එක. කළමනාකරණ දැනුම නැහැ, තාක්ෂණ දැනුම නැහැ. ඒ අනිවාර්යයෙන්ම ඒවටමයි ඒ ටික තමයි මේ ඉන්ටිග්‍රේෂන් එක තියෙන අවාසිය. මේ තියෙන්නේ ඉන්ටිග්‍රේෂන් කරන ක්‍රමවේදයන් පසුපසට ඒකාබද්ධ වෙම කියන නිෂ්පාදකයා තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය උපාංග අමුද්‍රව්‍ය සැපයීම ප්‍රවාහනය යන්ත්‍ර ඉපදීම සහ සැපයීම කියන ඒ මූලික අමුද්‍රව්‍ය හරහා නිමි භාණ්ඩ හදන්න ඉස්සෙල්ලා තියෙන ප්‍රොසෙසස් ඔක්කොම තමන්ගේ පාලනයට ගන්න එක. ඒකින් මේකට පුළුවන් වෙනවා ප්‍රයිස් එක පිළිබඳව කන්ට්‍රෝල් එකක් ඇති කරගන්න. ඉදිරිපසට ඒකාබද්ධ වීම කියන්නේ මේ බෙදාහරීම ස්ථාන අලෙවි පරීක්ෂණ ප්‍රවාහන මේ දේවල් සියල්ල පාලනයට කරගන්න එක. ඒත් එහෙම කරාම කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. channel එකේ දිග වෙනස් වෙනවා. දැන් විශේෂයෙන්ම ඉදිරිපසට ඒකාබද්ධ වීමේදී මේ channels වල දිග වෙනස් වෙනවා. ඒතකොට ඍජු අලෙවිය කරන්න පුළුවන්. මේ ප්‍රවාහනේ භාවිත කරලා ඍජු අලෙවිය කරන්න පුළුවන්. අතරමැදි අඩු කරන්න පුළුවන්. ඊට දැක්වූ ආකාරයට ඒකාබද්ධ වීමගේ විකුණුම් මාර්ගවල අයිතියද ආයතන ලබා ගැනීම. ඒත් මේ වියදම් අධික ක්‍රියාවලියක් විය හැකියි. බැවින් පහත දැක්වෙන ක්‍රමවේදයෙන්
භාවිතයෙන් මේ විවිධාංගීකරණය කරනවා. විශේෂම ඉදිරිපස රේඛාබද්ධ වීමෙන් විකුණුම් මාර්ගවල අයිතිය channels වල අයිතිය ගන්නවා ඒ අරගෙන තමන්ට අවශ්‍ය විදියට අලවිය සහ බෙදා හැරීම පාලනය කරගන්නවා. එහෙම නැත්නම් channels ටික පාලනය කරනවා. හැබැයි ඒක මිල අධික ක්‍රියාවක්. අනිත් පැත්තෙන් ගත්තාම සමාජ තාක්ෂණ දැනුම නැත්නම් ගැටලුව ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට බැංකුවේ statement printing and dispatch. හරි. ස්ටේට්මන්ට් එක print කරලා එළියට දාන එක ඉස්සර බැංකුවම කරා. ඒකට ලොකු වියදමක් යනවා. අද මොකද කරන්නේ? ඒක ඒජන්තෙක් කරා ඒ දේ සිද්ධ කරනවා. ඒතර ඒක බැංකුවේ කෝ කම්පිටන්සි එක තියෙන්න ඕන එකක් නෙවෙයි. බැංකුවේ කෝ කම්පිටන්සි එක තියෙන්න ඕන මොකටද? ණය ලබා දීමේ ක්‍රියාවලියට, තැන්පතු ඒකරාශී කිරීමේ ක්‍රියාවලියට සහ ඒ හා සම්බන්ධ අනෙකුත් සේවා සැපීමේ ක්‍රියාවලිය. ඒතර අර වගේ දේවල් අද ටිකෙන් ටික ඉන්ටිග්‍රේට් කරනවට වඩා ඩිස්ඉන්ටිග්‍රේට් කරන එක තමයි කරන්නේ. කලින් තමන් කරපු දේවල් අද වෙනකොට අත්හැරලා වෙනත් ආයතන වලට දෙනවා. ඉන්ටිග්‍රේෂන් එකේදී තියෙන ලොකුම අවාසියක් තමයි ලොකු කොස්ට් එකක් යනවා. තමන්ට කන්ට්‍රෝල් එක තිබ්බට ලොකු කොස්ට් එකක් යනවා. අනිත් පැත්තෙන් මොකද ඒ අදාළ යන්ත්‍ර සූත්‍ර නඩත්තු කරන්න ඕන, ඊළඟට ඒ අදාළ සේවකයන් යොදවන්න ඕන, විශාල කාර්යයක් වෙනවා. නමුත් ඒක මහා පරිමාණයෙන් කරන තැනක, මේ දේ විතරක් කරන තැනක ඒකක පිරිවැය ඒගොල්ලන්ට අඩුයි. ඒ නිසා ඒගොල්ලන්ට පහසුවෙන් ඒක කරන්න පුළුවන්. දැන් ඔය පිටස්තර ආයතන වලට දීලා ස්ටේට්මන්ට් එක print කරාම ස්ටේට්මන්ට් print කරන්න යන ඒක කොලයකට යන වියදම ඉතාම අඩුයි. ඒ නිසා තමයි ඒක මේ විදිහට බාර දෙන්නේ වෙනත් ආයතන වලට. නැත්තම් පිරිවැය ඉතාම වැඩි තමන් විසින් කරනවා. මේ හේතුව නිසාම ඉන්ටිග්‍රේෂන් එකකට යන්නේ නැතුව ආයතන මෙන්න මේ සම්බන්ධකම් භාවිතා කරලා වෙනත් ආයතන සමග සම්බන්ධීකරණය කරනවා. එහෙම නැත්නම් වෙනත් ආයතනවල විකුණුම් මාර්ග එක්කලා ඒකාබද්ධ වෙනවා. ආකාර තුනක් තියෙනවා. මූලිකවම කෝපරේට් කියන්නේ මේ සියල්ලම තමන්ගේ අයිතියට අරගෙන තමන් විසින් පාලනය කරනවා. ප්‍රවාහනය, අලෙවි පර්යේෂණ, බෙදා හැරීම, අලෙවියෙන් පසු සේවය, ඒ සියලු දේවල්ම මේ නිෂ්පාදන ආයතනය විසින්ම හැන්ඩල් කරනවා. පරිපාලිත සමහර ඒවා ආයතනය විසින් පරිපාලනය කරන සමහර සමාගම් හරහා කරනවා. එතකොට අදාළ පරිපාලිත සමාගමේ ඒ සමාගමේ පරිපාලනය සේවකයෝ බදවා ගැනීම සේවකයෝ දීම ඒගොල්ලෝ කරමයි කරන්නේ. නමුත් පරිපාලනය එක්ක ද්‍රෝහිත සමාගමක් එක්ක සහෝදර සමාගමක් විදියට තමයි සම්බන්ධ කරන්නේ. ඒතර ලාභයෙන් කොටසක් මව් සමාගමට යනවා. අනිත් සියලු දේ පරිපාලනය කරන්නේ මේගොල්ලෝ. ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, අවශ්‍ය ශ්‍රමය, ඒ සියල්ල යොදන්නේ ඒගොල්ලෝ. ඒකාබද්ධ වී නිමැවුම් ප්‍රවර්ධනය කරයි. ඒතර මේ පල්ලෙහා තියෙන දේවල් වලට තමයි ගොඩක් වෙලාවට බෙදා හැරීම, අලෙවි පර්යේෂණ, ප්‍රවාහනය, අලෙවි පසු සේවය, ඒ වගේම මේ උඩ දේවටත් ඒවා භාවිතා කරන්න පුළුවන්. අනිත් එක ගිවිසුම්ගත කොන්ට්‍රැක්චුවල්. ඒතර මේ දෙකොල්ලෝ අතර තියෙන යම්කිසි ගිවිසුම්ගත සම්බන්ධයක් විතරයි. ඒකේ ආකාර කීපයක් තියෙනවා. අවුට්සෝස්. අවුට්සෝස්. ඒතර බැහැරින් ඉන්න ඒ සම්බන්ධයෙන් දැනුම තියෙන පුද්ගලයන්ගෙන් අවශ්‍ය සේවාවන් සපය ගන්නවා. උදාහරණ කම්කරු සේවය, ඔයගේ දේවල් ශ්‍රමය හිම ලබා ගන්න එක අවුට්සෝස් කරලා ගන්න පුළුවන්. සමහරවිට උපාංග නිපදවා ගන්න එක, ඊළඟට අතරමැදි භාණ්ඩ නිපදවා ගන්න එක අවුට්සෝස් කරලා කරගන්න පුළුවන්. යම් භාණ්ඩයක කොටසක් නිෂ්පාදනය කරන එක අවුට්සෝස් කරලා කරගන්නවා. නියෝජිත වෙළඳාම මේ අනිත් පැත්තට තියෙන එක. ගොඩක් වෙලාවට අලෙවියෙන් නිෂ්පාදනයෙන් පස්සේ වෙළඳාම නියෝජිතයන් විදියට, ෆ්‍රැන්චයිසස් විදියට, ඒජන්තවරු විදියට, බ්‍රෝකර්වරු විදියට ගිවිසුම්ගත සම්බන්ධතාවයක් ඉදරයි. ඒතකොට අලෙවි ප්‍රමාණයට යම්කිසි කොමිස් මුදලක් හෝ ප්‍රතිශත මුදලක් තමයි මේකට ලබා දෙන්නේ. right? ඉස්සෙල්ලා තියෙන සම්බන්ධ දෙකේ ආයතනයක කිව්වොත් එහෙම ඒ සියල්ලම
අදාළ නිෂ්පාදන ආයතනය විසින් පාලනය කරන තුරු පිරිවැය ගොඩක් වැඩි සෙලින් ප්‍රයිස් එක වැඩි වෙනවා. පරිපාලිත සමාගම් කරද්දී අර මට්ටමට යන්නේ නැති වුණත් යම් මට්ටමක පිරිවැයක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට අර්ධ අයිතියක් ඒ සමාගම් වලට තියෙන්නේ. හරි. එක්ක ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නවා. එක්ක ෂෙයාර්ස් වලින් යම් අයිතියක් තියෙනවා එහෙම. ඒ යුද්ධකවල එකට එකතු වෙලා සමහරවිට මේවා ප්‍රවර්ධනය කරන්න පුළුවන්. අලෙවිය ප්‍රවර්ධනය කරන්න පුළුවන්. තාක්ෂණයේ භාවිතය විකුණුම් මාර්ග සඳහා channels වලට. දැන් අනිවාර්යයෙන්ම banking products එහෙම නැත්නම් මුල්‍ය නිමැවුම් financial products මේවා market place එකට වඩා market space එකේ ගණදන කරුවෙක් සහ ගැනුම් කරුවෙක් විකුණුම් කරුවෙක් සම්මුණ ගැහෙන භෞතික ස්ථානයකට වඩා ඩිජිටල් අවකාශයේ මේ දේවල් කරන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම තාක්ෂණයේ ඉහළ මට්ටමින් භාවිතා කරනවා මුල්‍ය නිමැවුම් අලෙවිය සඳහා. නිෂ්පාදකයා සහ ගණනකරුවා අතර අතරමැදියන් නිවත්ව ඍජු සංනිවේදනය කරයි. මෙමගින් භාණ්ඩ බෙදා හැරීම පමණක් නොව දුරස්ථව සිට තොරතුරු සංනිවේදනය මගින් නියමිත ගුණාත්මක භාවයෙන් යුත් භාණ්ඩ. ඒතර මේ භෞතික භාණ්ඩ වලටත් මේක අදාළයි. භාණ්ඩ නියමිත වේලාවට ගණනකරුවා වෙත ලබා දෙන්න පුළුවන්. වාසි ඍජු සබඳතා පැවැත්වීම ඇනවුම් සඳහා භාණ්ඩ වේගවත් ලබා දීමට හැකිවීම පිරිවැය අවම වීම සැපයුම් මාර්ග වල කාර්යක්ෂමතාව ඉහළ යාම මේ තියෙන අවසානයේ බැංකු ඒවයි ඩොකියුමන්ට්ස් වලින් කරන දේවල් එහෙම හරි ඉක්මනට කරන්න පුළුවන්. සිල්ලර අලෙවිය කියලා කුඩා අනුමාත්‍රකාවක්. එතකොට සිල්ලර අලෙවිය කියන්නේ කුඩා පරිමාණයෙන් භාණ්ඩ අලෙවි කරන එක විවිධ ගණදෙන කරුවන්. මූලිකම අලෙවි සැපයුම් මාර්ග එහෙම නැත්නම් මාකටිං channels මේ සම්බන්ධයෙන් කතා කරද්දී මේ කරුණු ටික තමයි දැනගන්න ඕන. එහෙනම් අපි බලමු බැංකු නැත්නම් මුල්‍ය නිමැවුම් කොහොමද අලෙවි කරන්නේ කියලා ඒවයි channels මොන විදිහට තියෙන්නේ කියලා. right. ඒක strategies වෙන්නේ අනිවාර්යයෙන්ම channel එකක අවශ්‍යතාවය වෙන්නේ ආදායම ඉහළ යන්න ඕන මෙහෙයුම් පිරිවැය. ඒතර channel එකක මෙහෙයුම් පිරිවැය ඊටාම අවම මට්ටමකින් පවත්වා ගන්න යන්න ඕන. මොකද හේතුව ඒක භාණ්ඩයේ විකුණුම් මිලට එකතු වෙනවා ඒ පිරිවැය. කාර්යක්ෂමතාවය ඉහළ යන්න ඕන සන්නාම්නම. ඒතර අනිවාර්යයෙන්ම channel එකක් කරද්දී ඕනෑම channel එකක් කරා brand name එක ඉහළ යන්න ඕන. දැන් ඔය මේ දේ අපිට වෙනත් නියෝජිතයන් හරහා බ්‍රෝකර් හරහා කරාට සන්නම් නාමය ඉහළලා ගන්න බෑ නේ. අපේම channel එකක් තිබුණොත් තමයි සන්නම් නාමය. දැන් branch එකක් ගත්තොත් branch එක සන්නම් නාමයේ අදාළ බැංකුවේ නිෂ්පාදනවල නාමය බ්‍රෑන්ඩ් නේම් එක ඉහළ යන විදිහට මේ සකස් කරන්න පුළුවන්. ශාඛාවේ වටපිටාව දැන්නේ පුරුයම හැම දෙයක්ම. අනිත් එක වැදගත්ම දේ තමයි බැංකින් products වලට financial products වලට compliance regulation compliance විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ වෙනත් නියාමන ආයතනවල regulations තියෙනවා. ඒතර ඒවට යටත්ව තමයි products අලෙවි කරන්න ඕන. ඒක කරන්න භෞතික භාණ්ඩයකට වගේ නෙමෙයි channel එකක ගොඩාක් අවශ්‍යතා සපුරන්න වෙනවා. නීතිමය අවශ්‍යතා, අනුකූලතා අවශ්‍යතා. ඒ අනිවාර්යයෙන්ම ඒ නිසා නියෝජිත ආයතන හරහා හැරෙන්න පුළුවන් තරම් අවම කරලා ඍජු අලෙවිය තමයි ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට්ස් වල අපිට දකින්න තියෙන්නේ. මුල්‍ය සේවා අලෙවි කරන්නේ තරඟකාරීත්වය ඉතාම ඉහළයි. එතකොට අතරමැදි අවහිරතා ඉවත් කර ගැනීමට ඉහළ මට්ටමේ අලෙවි විධායකයන් සහ පහළ සේවා සපයන්නන් අතර සම්බන්ධතාවය. දැන් අපි ගත්තොත් ලෝන් ප්‍රොඩක්ට් එකක්. හරි. එතකොට මේක
ඉතා ඉක්මනින් ගණදනකරුට ලබා දෙන්න ඕන. ඉහළ අයත් පල්ලෙහා අතර සම්බන්ධතාවය මනාව සිද්ධ වෙන්න ඕන. අල විපායමාර සකස් කළද පාරිභෝගයන් සමග ශ්‍රේජු සබඳතා පාත්වීම වෙළඳපොළ තුළ මනා අවබෝධයක් පහළ මට්ටමේ සේවා සපයන්නා තුළ තිබීමට පල්ලෙහා අය තමයි අඳුනා ගන්නේ පාරිභෝගිකයන්ගේ ගනුදෙනුකරුවන්ගේ සැබෑ අවශ්‍යතා නියම අවශ්‍යතා. ඒ අනුව ඉහළ ස්ට්‍රැටජිස් හදන්නේ කොමන්ලි හිතලා ඇවරේජ් එකක් ගැන හිතලා. ඔය ඇවරේජ් එක ඇතුලේ පර්සනලයිස් සර්විස් එකක් ලබා දෙන්න. එක් ගනුදෙනුකරු වෙනුවෙන් විශේෂ සේවාවක් ලබා දෙන්න පොඩි පොඩි වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. ඒක දන්නේ පල්ලෙහා මට්ටමේ ඉන්න ශාඛා ජාලයේ ඉන්න අලෙවිකරුවෝ තමයි. අනිත් එක තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මාකට් ප්ලේස් එකට වඩා මාකට් ස්පේස් එක තමයි භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම රූටින් මේ ඉතාම ඉහළ මට්ටමක තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් නැති සරල කාර්යයන් මාකට් ස්පේස් එක තුළ සිද්ධ වෙනවා. උදාහරණයක් ATM යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීමත් ටෙලර් කෙනෙක්ගේ මුදල් ආපසු ගැනීමත් කියන්නේ සරල කාර්යයක්. එතකොට මේ මුදල් ආපසු ගැනීමේ කාර්යය ATM යන්ත්‍ර ජාලයක් කරා මාකට් ස්පේස් එකේදී සිද්ධ වෙනවා. ඒතර මේක මාකට් ස්පේස් එකට වඩා ATM එක ගත්තොත් ප්ලේස් එකක්. මොකද ගනුදෙනුකරු ATM එක ළඟට යන්න ඕන. එකම දේ ජීවත් වෙන්න පුද්ගලයෙක් වෙනුවට යන්ත්‍රයකින් ඒක දේ කරනවා. නමුත් අපි ගත්තොත් එහෙම මොනවාද යුටිලිටි බිල් පේමන්ට් වගේ එකක්. අද යුටිලිටි බිල් එක අරගෙන ප්‍රාන්චයකට ගිහිල්ලා බිල් ගෙවන්නේම අවශ්‍යතාවයක් නැහැ. ඔන්ලයින් බිල් පේමන්ට් ෆැසිලිටිස් දීලා තියෙනවා. ඒ හරහා ඒක රූටින් වැඩක්. රූටින් වැඩක්. තීරණ ගැනීම ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැති එකක්. දැන් ණය යෝජනා ක්‍රමයක එහෙම තීරණ ගැනීම යම්කිසි මට්ටමකට අවශ්‍ය වෙනවා. එතනදී වගේ ඇරෙන්න රූටින් ඒවා ගොඩක් අද ඩිජිටල් මාකටිං චැනල්ස් හරහා තමයි සිද්ධ වෙන්නේ. මේ අපි ගත්තොත් විවිධ විකුණුම් මාර්ග. බ්‍රෑන්ඩ් නේම් එක වැඩි කරන ඒවා තියෙනවා. ඊළඟට ඕෆ්ලයින් ඒවා තියෙනවා. සේල්ස් පැත්තේ ඒවා තියෙනවා. ඔන්ලයින් ඒවා තියෙනවා. රයිට්. මේ ඉලෙක්ට්‍රොනික ඒවත් ඉලෙක්ට්‍රොනික නොවන ඒවත් මල්ටි චැනල් මාකටිං චැනල්ස්. ඒක විස්තරාත්මකව ගත්තොත් දැන් ලීඩ් මැනේජ්මන්ට් කියලා කියන්නේ ලීඩ් මැනේජ්මන්ට් එකක් ඔය මේ සේල්ස් පැත්තේ තියෙනවා. ඩිරෙක්ට් මේල්, ක්ලික් ඇන්ඩ් කලෙක්ට් වවුචර්ස්, මේල්ස් වගේ ගොඩක් දේවල් සේල්ස් පැත්තේ තියෙනවා. ලීඩ් මැනේජ්මන්ට් කියන්නේ යම්කිසි ගනුදෙනුකරුවෙක් විභව ගනුදෙනුකරුවෙක් මිලදී ගැනීම සිදු කරන තෙක්ම ඔවුන් සමග සබඳතා පැවැත්වීම. ඒ සාමාන්‍ය දැන්වීම් කරන එකට වඩා ඉදිරි පියවරක්ද. ගනුදෙනුකරු මිලදී ගැනීමට අපේක්ෂාවක් තියෙනවා කියලා දැනගත්තාම ඒත් එක්ක දිගින් දිගටම ඉලෙක්ට්‍රොනිකලි සම්බන්ධකම් පවත්වාගෙන ගිහිල්ලා මිලදී ගැනීම කරන තෙම්ම අදාළ තොරතුරු සැපයීම ගනුදෙනුකරු විමසීම වගේ දේවල්. ඒතර ඒවා විද්‍යුත් අවකාශය තුල තමයි මේ සම්බන්ධතාව ගොඩනගන්නේ. අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තියෙන නිසා ඉතා පහසු වෙලා තියෙනවා මෙන්න මේ විදිහට ගනුදෙනුකරුවන් කළමනාකරණය. අපි ඒක අලුත් concept එකක් ලීඩ් මැනේජ්මන්ට් කියලා. විභව ගනුදෙනුකරුවන් කළමනාකරණය. දැන්ට ඉන්න ගනුදෙනුකරුවෝ නෙමෙයි ගනුදෙනුකරු කරගන්න පුළුවන් කට්ටියව කොහොමද කළමනාකරණය කරන්නේ. ඒකට තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් ඉහළම මට්ටමේ. මේ තියෙන්නේ විවිධ විද්‍යුත් විකුණුම් මාර්ග. අලුත්ම ඒවා. මේක සමහර ඒවා ගැන මම විස්තර කරලා තියෙනවා. SEO මේ SEM SEO කියන්නේ search engine optimization. මම මේ අලුත් දේවල් ටිකක් සම්බන්ධයෙන් කතා කරේ. මෙවාගෙන් අලෙවිකරුගේ යෙදවුම් යන්ත්‍ර එහෙම නැත්නම් සෙවුම් යන්ත්‍ර උපරිමකරණය අලෙවිකරුගේ වෙබ් අඩවිය උපරිම ලෙස භාවිතවීමට අවස්ථාව සැලසේ. දැන් ආයතනයක වෙබ් අඩවියක් තිබුණොත් එහෙම ඒක උපරිම භාවිතා කරන්න. ඒතර ඒකෙදි සමහර මෙන්න මේවා සේවම් යන්ත්‍රවල ඇති විශේෂිත පද භාවිතා කරපු ගමන්ම අර අදාළ වෙබ් අඩවිය තමයි ඉස්සෙල්ලම එන්නේ. ඒ අදාළ වෙබ් අඩවියට ප්‍රමුඛතාවය ලැබෙනවා. එතකොට
ගණන්දනකරුගේ ඔලුවට එකපාරටම මේ අදාළ ආයතනයේ නිෂ්පාදන සම්බන්ධයෙන් ආයි අදහසක් එනවා. දැන් ඔයගොල්ලෝ ඕන තරම් ඔය එක වෙබ්සයිට්ස් වලට ගියාම ඇඩ්වර්ටයිස්මන්ට් ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙනවා. සමහර ඇඩ්වර්ටයිස්මන්ට් ඔක්කොම නෙවෙයි. ඒතර ඒව සම්බන්ධයෙන් තමයි ටක් ගාලා ගණන්දනකරුට අවධානය යොමු වෙන්නේ. SEO. ඒතර SEM කියන්නේ මේවයි දැන්නීම මේ සර්ච් එන්ජින්ස් වල දැන්නීම අවස්ථාව මිලදී ගැනීම අලවිය ඉහළ නංවාගෙන මේ අලුත් දේවල් ඒවා. අපි ඊළඟට බලමු විකුණුම් මාර්ග විදියට ශාඛාවල. දැන් බැංකුවල මුල්‍ය ආයතනවල ශාඛා ජාලයට වඩා අනිකුත් විද්‍යුත් විකුණුම් මාධ්‍ය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික මාකටිං channels වලට ප්‍රොමෝෂන් එකක් එහෙම නැත්නම් ප්‍රොමෝට් කරනවා. ඒකට හේතුව ඒකේ පිරිවැයේ තියෙන වෙනස. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මාකටිං channels ඩිසයින් කරන්න ඕන පිරිවැය අවම වෙන විදියට. right? ඒතර සම්ප්‍රදායික brick and mortar banking එහෙම නැත්නම් ශාඛා ජාලය හරහා කරන ගනුදෙනු වල පිරිවැය අධිකයි. මේ කරපු පර්යේෂණයකින් ඇවිල්ලා තියෙන ප්‍රතිඵල මොබයිල් ගනුදෙනුවක් මෙන් 20 ගුණයක් වෙනවා ශාඛා ජාලය හරහා සිදු කරන ගනුදෙනු. මෙතන ඩොලර් 719යි ඩොලර් 720යි කියලා ගත්තොත් එහෙම ඩොලර් 4ක් යනවා ශාඛා ජාලය හරහා ශාඛාවක් භාවිතයෙන් යම් ගනුදෙනුවක් කරනවා. right? ඔන්ලයින් ගනුදෙනුවක වෙන්නේ ඩොලර් 7 එකක් වගේ. 10ක් වගේ. ඔන්ලයින් ගනුදෙනුවක් වගේ 40 ගුණයක් පිරිවැය වැඩි වෙනවා ශාඛා ජාලය. මොකද ඒක දැන් උලන් පැහැදිලිවම පේනවා ශාඛාවක් පවත්වාගෙන යන්න ඕන. ඒතර ඒකේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වැදගත් වෙනවා. ශාඛාවක ප්‍රමිතිය විදිහට පවත්වාගෙන යන්න ඕන. සේවක මණ්ඩලයක් යොදවන්න ඕන. ඊට අමතරව ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් සඳහා වැය වෙනවනේ. ගොඩක් දේවල් වෙනවා. නමුත් ඊට වඩා අඩු පිරිවැයක් තමයි මේ විද්‍යුත් අවකාශය. මොකද මේ විද්‍යුත් අවකාශ සකස් කරන්නේ වෙනත් ආයතන. ඒකත් නිකන් හරියට අපි මේ contractual agreement එකක් තමයි ඒගොල්ලොත් එක්කලා තියෙන්නේ. ඒ ඒගොල්ලෝ විද්‍යුත් අවකාශ පවත්වාගෙන අපි ඒකේ එක මේ ප්‍රයෝජන අරගෙන අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. අපිට යන පිරිවැය අඩුයි. ඒත් ශාඛාවල තියෙන වැදගත්කම සමහර ගනුදෙනු වලට තවම තියෙනවා. ඒ කියන්නේ ශාඛාවක් තියෙන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම ශාඛා ජාලයත් මේ විද්‍යුත් අවකාශයත් කියන දෙකම භාවිතා වෙලා තමයි අද වෙනකොට ෆයිනෑන්ෂල් මාකටිං channels මුල්‍ය අලෙවි මාර්ග සකස් වෙලා තියෙන්නේ. මෙන්න මේ පර්යේෂණයකින් ඔප්පෙලා තියෙනවා මුහුණට මුහුණලා කරන face to face interactions කියන එක වැදගත් වෙනවා. ලෝන් එකක් බලන්න මේ ලෝන් එකක් පිළිබඳව සාකච්ඡා කරද්දී බ්‍රාන්ච් එක වැදගත්කම 50% විතර තියෙනවා. මෙතන 50% තියෙනවා. හරි. ඊළඟට මෝගේජස් ඇප්ලයි කරද්දී 47% මේ රට කරපු පර්යේෂණයක්. ක්‍රෙඩිට් කාඩ් එකක් මිලදී ගැනීමේදී ශාඛාවක වැදගත්කම තියෙන 21%යි. 129ක් ටෙලිෆෝන් බැංකින් හරහා තමයි සිද්ධ වෙන්නේ. මේ එක දේවල් වෙන ප්‍රතිශත මේ තියෙන්නේ. ඒතර අනිවාර්යයෙන්ම සමහර ගනුදෙනු සඳහා මේකෙන් ආපු නිගමනය තමයි සමහර ගනුදෙනු සඳහා තවමත් ගනුදෙනුකරුවෝ ශාඛාවක පැවැත්ම ඒ වගේම ශාඛාවක් ඇතුළේ සේවකයෙක් ඉන්න එක නැත්නම් සේවකයෙක් එක්කලා මුහුණට මුහුණ කරලා අමු වෙලා කරන ඇතැම් ගනුදෙනු තවමත් සිද්ධ වෙනවා. ඒවට ප්‍රමුඛත්වය දෙන්නේ ඒගොල්ලෝ භාවිතා කරන්නේ ශාඛා ජාලය කියන මාකටිං channel එක. අනිත් ඒවා නෙමෙයි. ශාඛා ජාලය කියන මාකටිං channel එක. නමුත් වෙනත් දේවල් සඳහා වෙනත් channels භාවිතා කරනවා. The retailers and other local businesses continue to use the branch for daily cash deposits and withdrawals. So, අද වෙනකොට ඒ වගේ දේවල් සඳහා
CDM යන්ත්‍ර ඒ වගේම ATM යන්ත්‍ර වලින් ඒක රිප්ලේස් කරලා තියෙනවා. නමුත් ඒකත් යම් ප්ලේස් එකක් පවත්වාගෙන යන්න ඕනේ. ඒකත් මාකට් ස්පේස් එකක් නෙමෙයි, මාකට් ස්පේස් එක නෙමෙයි, මාකට් ප්ලේස් එක. මේ නිසා බැංකු අනාගතයේදී වයිස් ඩිජිටල් ෆේස් ටු ෆේස් ෆිසිකල් කියන දැන් ෆිසිකල් කියන එක ෆේස් ටු ෆේස් ෆිසිකලි ලොකේෂන් එකක් තියෙනවා. ඒතර ෆේස් ටු ෆේස් එකත් ලොකේෂන් එකක් ෆිසිකලි තියෙනවා. ඒකෙදි බ්‍රාන්ච් එක ශාඛාවක සේවක මණ්ඩලය ඒ වගේ ඒක ඇරුණාම ATM යන්ත්‍ර, kiosk යන්ත්‍ර, CDM යන්ත්‍ර, හරි CDM යන්ත්‍ර මේ ෆිසිකල් කියන එක යට දෙනවා. ඒතර කස්ටමර්ට මෙන්න මේ ආකාර හතරෙම මූලික ආකාර හතරක මේ channels අනාගත උපාය මාර්ග විදිහට බැංකු දැන්ටමත් ඒක ලබා දීලා තියෙනවා අනාගත උපාය. දැන් සමහර වෙලාවට IVU interactive voice units ඊට අවශ්‍ය වෙයි ශාඛාවට හේතුව විශේෂ අවශ්‍යතා ඇති උදාහරණ අන්ධය ඒගොල්ලන්ට භාවිතා කරන්න ඕන නම් ATM යන්ත්‍රයක් හෝ CDM යන්ත්‍රයක් කටහඬ හඳුනා ගන්නා යන්ත්‍රයක් එහෙම නැත්නම් කතා කරලා right යම් යන්ත්‍රයක් සමග කතා කරලා ගනුදෙනු කරන්න පුළුවන් ආකාරයේ යන්ත්‍ර ඉදිරියේදී අවශ්‍ය වෙනවා ශාඛාවට. එතකොට ඒක තමයි අද ශාඛාවක සේවකයෙක්ව රිප්ලේස් වෙන එක ආකාරයක්. right මේ ටික තමයි channel සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. මෙතනින් අපි ඉවර කරනවා මාකටිං යටතේ තියෙන මාතෘකාව. අපි ඊළඟට යනවා HRM මාතෘකාව වලට. right මේ සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරනවා. දැන් ලබන සතියේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා right වෙලාව අරගෙන. ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍ර පරණ අවුරුදු 3-4ක ඒ වාතේ තියාගෙන ඉන්න මම පුළුවන් නම් අප්ලෝඩ් කරන්න ප්‍රශ්න පත්‍ර 3-4. ඒකට අපි ප්‍රශ්න සාකච්ඡා කරමු. මේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට ওই මාකටිං ප්‍රශ්න වලට ඔය කියන අපි ඉගෙන ගත්තු තියරි concepts පාවිච්චි කරලා කොහොමද ප්‍රායෝගිකව උත්තර ලියන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. right අපි ඊළඟට යමු වැදගත්ම මේ මාතෘකාවක් මේකේ තියෙන මානව සම්පත් කළමනාකරණය. අපි කොහොමද මානව සම්පත් නැත්නම් සේවකයන් පුද්ගලයන් සේවා අලෙවිය මුල්‍ය නිමවුම් අලෙවිය සඳහා යොදව ගන්නේ මොනවද ඒගොල්ලන්ගේ තියෙන ගුණාංග මොනවද මානව සම්පත කළමනාකරණයේදී තිබිය යුතු අනෙකුත් පරිබාහිර සාධක සම්බන්ධව තමයි කතා කරන්නේ. මානව සම්පත ආයතනයක තියෙන වැදගත්ම සම්පත විශේෂයෙන්ම සේවා සපයන ආයතනය. මම කලින් කිව්වා සේවාවක ලක්ෂණ අනුව සේවාවල් අස්පෘශ්‍යයි. තව සේවාවක වටිනාකම ජනිත වෙන්නේ සේවය පිරිනැමීමේ අවස්ථාවේදී. එනම් සේවය සපයන්නා විසින් සේවය ලබා ගන්නා වෙත සේවය ලබා දෙන අවස්ථාවේදී ඒකට වැදගත්ම වෙන්නේ people කියන ෆැක්ටර් එක නේ. අර දිගු කළ රෙවිමිස්ට්‍රේ people ෆැක්ටර් එක තමයි වැදගත් වෙන්නේ. එන පුද්ගල සාධකය ඊටාම වැදගත් සාධකයක් වෙනවා සේවා ලැබී කිරීමේදී. සේවාවක ගුණාත්මක සේවාවක ලක්ෂණ නිසා intangibility, inseparability, variability, perishability on වගේ ලක්ෂණ නිසා සේවාවක වටිනාකම එහෙම නැත්නම් සේවාවක ගුණාත්මක භාවය භෞතික භාණ්ඩයක නම් භෞතික භාණ්ඩයේ තියෙන සේවාවක ගුණාත්මක භාවයේ තියෙන සේවාව පිරිනමන අවස්ථාවේදී තුර සේවාව පිරිනැමීමේදී අනිවාර්යයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධ වෙන නිසා බොහෝ විට දැන් ATM යන්ත්‍රයක වගේ අවස්ථාවකදී ඒක ලැබෙන්නේ නැහැ. වෙනත් ශාඛාවක එළ කෙනෙක් එහෙම නැත්නම් ණය නිලධාරියෙක් ශාඛා කළමනාකරුවෙක් තමන්ගේ සේවාව ලබා දෙද්දී අනිවාර්යයෙන්ම පුද්ගල සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා
මේ සේවාව ලබා දෙන පුද්ගලයන් කොයි වගේ ගුණාංග වලින් යුක්ත වෙන්න ඕනේ? පුද්ගලයන් රැකියාවලට බඳවා ගැනීමද සැලකිය යුතු කරුණු මොනවද කියන එක සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරන්නේ මේ මාතෘකාව යටතේ. දැන් ආයතනයක විවිධ රැකියාවන් තියෙන. දැන් මුල්‍ය ආයතන ගත්තොත්, බැංකුව ගත්තොත් විවිධ මට්ටමේ රැකියාවන්. ඒ රැකියාවල් යොමු වෙලා තියෙන්නේ ගණදනුකාර සේවාව ගුණාත්මකව සපයන්න. ඒතර මුල්‍ය ආයතන පිහිටලා තියෙන මූලික අරමුණ වෙන්නේ මුල්‍ය ආයතනයේ මුල්‍ය නිමැවුම් ගුණාත්මකව. ඒ වගේම විශිෂ්ට ගණදනුකාර සේවාවක් කරා ගණදනුකරු තෘප්තිමත් වන ආකාරයෙන් ලබා දෙන්න. ඒක තමයි උපාය මාර්ගය. එහෙම නැත්නම් අරමුණ ඔබ්ජෙක්ටිව් එක මුල්‍ය ආයතනයක. එහෙම කරන්න නම් ගුණාත්මකව ගණදනුකරුට වටිනාකමක් ඇති වෙන විදිහට ඒ මුල්‍ය සේවාව සපයන්න නම් යම්කිසි කාර්යයන් ගොඩක් සේවය සපයන්න විසින් ඉදිරිපත් කරනවා. අපි ගත්තොත් එහෙම රැකියාවක මූලික කටයුතු තුනක් තියෙනවා, මූලික ගුණාංග තුනක් තියෙනවා. ඒකේ යම් කටයුතු ටිකක් තියෙනවා. ඒකේ වගකීමක් තියෙන රාජකාරියක් තියෙනවා. ඊට අමතරව වගකීමක් තියෙනවා, රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඒතර මූලිකම රැකියාවක කොටස් තුනක් විදිහට දැන් මුල්‍ය සේවා සපයන ටෙලර් කෙනෙක් කියනොත් මේක අපිට ගන්න පුළුවන්. ආයතනයේ අරමුණ ඉටු කර ගැනීම සඳහා මේම කටයුතු කාර්යක්ෂම සහ ඵලදායීව සිද්ධ කරොත් තමයි ආයතනය ඵලදායීව ඉටු කර ගැනීම මිස සකස් කර ගැනීම මේ රැකියා නිර්මාණය කියන එකේදී අපි දැන් මූලිකව අපි රැකියාවක් සකස් කර ගන්න ඕනේ. දැන් අපේ මුල්‍ය සේවාව සපයන එක එක නිලධාරීන්ගේ එක එක මට්ටම් වල සේවකයන්ගේ රැකියාව සකස් කර ගන්න ඒක හදා ගන්න ඕන. ඒක රැකියා නිර්මාණය. ඒ රැකියාව හදාගන්නේ අර ආයතනය අපේක්ෂා කරන අරමුණ වෙච්ච ගුණාත්මක ගණදනුකාර සේවාවක් ගණදනුකරුට ලබා දෙන්න කරන විවිධ කටයුතු මේ රැකියාව තුළට අන්තර්ගත කරන්න ඕන. මේ කියන මාතෘකා තුන යටතේ. එක දේවල් කරන්න තියෙන දුන්න ටෙලර් කෙනෙක් ගන්නකොට එයා උදේට එන්න ඕන. ඊළඟට එයා ඇවිල්ලා මුදල් ගන්න ඕන සේප් වලින්. ඊළඟට ඒවා මුදල් ගැනලා රාජ්‍යවල දාලා තියා ගන්න ඕන. අපි හිතමු ගණදනුකරුවෙක් ආපු ගමන් අර මුදල් මල්ල රනින් කෑෂ් මල්ල ඔක්කොම ටික දාගෙන ඉඳලා ඒකෙන් ඇදලා දෙන්න ගියොත් ඒ ගුණාත්මක නැහැ ගණදනුකාර සේවාවනේ. ඒ ආයව වෙන් කරලා තියා ගන්න ඕන. ඊළඟට තමන්ගේ අවශ්‍ය උපකරණ ටෙලර් මේ ATM කම්පියුටර් එක යන්ත්‍ර සූත්‍ර දින ඒ සියල්ල සකස් කරගෙන ප්‍රසන්න මූණකින් ගණදනුකරුවාම සේවය සපයන ඉන්නවා. ඒවා ඩියුටි කටයුතු වගකීම් විදියට තියෙනවා. ඒක සකස් කරගන්න එක තමයි මේ රැකියා නිර්මාණයේදී කරන්නේ. රැකියා නිර්මාණයේ ආයතනයේ සමස්ත ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන අතර ඒ කාර්යක්ෂමතාව, ඵලදායීතාව, රැකියා තෘප්තිය, සෞඛ්‍යය. ඒතර අනිවාර්යයෙන්ම ආයතනයක් ඇතුලේ සේවකයන් කරන කාර්යයන් නිසා ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ යන්න ඕන. කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? මොකක්ද කාර්යක්ෂමතාවය කියන්නේ? මම ඉතින් කතා කරන්නේ සරලව ගන්න පුළුවන් කාර්යක්ෂමතාවය කියන්නේ ආස්තිය අපතය අඩු වෙලා යොදන යෙදවුම් වැඩි ප්‍රතිශතයකින් නිමවුම් පරිවර්තනය යන කාර්යක්ෂම පද්ධතිය. අපි හිතමු අපි ඉන්ධන විදියට පෙට්‍රල් හෝ ඩීසල් හෝ යම් වාහනයකට මේ දාලා. ඒතකොට ඒකෙන් උපරිම කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය වෙන්න පුළුවන් නම් ඒ එන්ජිම ඉතාම කාර්යක්ෂමව කටයුතු වෙනවා. එතන කාර්යක්ෂමව දුවනවා කියන එක සම්බන්ධයෙන් අපිට දහවුරුවක් තියෙනනේ. ඒක මනිනවා යන වාහනවල තෙල් ලීටරයකට කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් යන්න පුළුවන්ද කියන ඒකකය මතන. එතකොට කිලෝමීටර් ප්‍රමාණය වැඩි වෙන්න තෙල් ලීටරයක වාහනය එන්ජිම කාර්යක්ෂමව වැඩ කරනවා කියන එක
දන්නවනේ. ඒ වගේම තමයි ආයතනයක නිමැවුම් පිළ වර්ගයක් තියෙනවා. නිමැවුම් output input මේ ඉන්පුට් සඳහා අමුද්‍රව්‍ය ශ්‍රමය කාලය යන්ත්‍ර සූත්‍රවල පිළිවෙල සියල්ල එකතු වෙනවා. අවුට්පුට් වලට අපිට එනවා නිමි භාණ්ඩ හා සේවාව. මේ ප්‍රතිශතය ඉහළ යන්න යෙදවුම් සියල්ලම නිමැවුම් බවට පරිවර්තනය වෙනවා නම් 100%ක් නේ 100%යි. ඒක කාර්යක්ෂමතාවය 100%යි. නාස්තියක් අපතයක් ඇත්තෙම නැහැ. කිසිම තැනක එහෙම එකක් නැහැ. කිසිම තැනක එහෙම 100%ක කාර්යක්ෂමතාවයක් ගන්න බෑ. ඒතකොට මේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා කියන්නේ අපි යොදන යෙදවුම් උපරිම මට්ටමින් නිමැවුම් බවට පරිවර්තනය කරගන්න එක තමයි කාර්යක්ෂමතාවය ඉහළ යනවා කියන්නේ. එතන අපි යොදවනවා මෙතන සේවකයන්ව. අපි සේවකයන්ව යොදවනවා යම් යම් රාජකාරී ඉටු කිරීම සඳහා. හරි. ඒ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය ඵලදායීතාවය දැන් ඵලදායීතාවය කියන්නේ නිශ්චිත නියමිත රාජකාරිය ඉටු කිරීම. ආයතනයේ බලාපොරොත්තු වන අරමුණු ඉටු කරගන්න විදිහට රාජකාරිය ඉටු කිරීම. කාර්යක්ෂමතාවය කියන්නේ ඒක පිරිවැය අඩුවන ආකාරයට ඉටු කිරීම. හරි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කොළඹ ඉඳන් කතරගමට යන්න කියන එක අරමුණ නම් හරි. ඒතර කතරගමට යෑම වුණොත් තමයි ඵලදායීව වැඩේ වුණා කියලා කියන්නේ. එහෙනම් අපි වෙන කොහේ හරි ගිහිල්ලා කතරගමට එන එක ඵලදායී වැඩක් නෙමෙයි. ඵලදායීතාවය කියන්නේ අපිට අවශ්‍ය දේ නියමිත පරිදි සිදු වෙන එක. කරුණු කර බලාපොරොත්තු වෙන දේ හොඳින් සිදු වීම. ඒක කතරගමට යන්න විවිධ පාරවල් තියෙනවා. අපේ ආයතනයේ ස්වභාවය අනුව අපි ඒක තෝරගන්නවා කොයිකද. ඒතර ඒකේ පිරිවැයක් තියෙනවා අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. ඒතර අවසාන ප්‍රතිඵලය පිරිවැයට සාපේක්ෂව ඉහළ නම් අන්න ඒක කාර්යක්ෂමව සිද්ධ වුණා කියන එක තමයි අපිට කියන්න පුළුවන්. ඒක ගුවනින් යනවා. නමුත් අවසාන ප්‍රතිඵලය ගොඩක් වැඩි නම් පිරිවැයට සාපේක්ෂව ඒක කාර්යක්ෂමව සිද්ධ වුණා කියලා අපිට කියන්න පුළුවන්. කාටවත් කියන්න බෑ ගුවනින් ගිය එක පිරිවැය වැඩි ඒ නිසා ඒක කාර්යක්ෂම නැහැ කියලා. ඒක කාර්යක්ෂම වෙන්නේ ගුවනින් ගිහිල්ලා හරි ඉෂ්ට කරගන්න කාර්යයේ ප්‍රතිඵලයේ අගය අර පිරිවැයට වඩා ගොඩක් ඉහළ නම් කාර්යක්ෂමයි. රැකියා නිර්මාණය කරන්නේ රැකියාවක් නිර්මාණය කරන්නේ මෙන්න මේ කියන කරුණු ඉහළ යන ආකාරයට. ඒතර ඒක ආයතනයේ සමස්ත ක්‍රියාකාරීත්වයටම බලපානවා. කාර්යක්ෂමතාවය ඉහළ යනවා, ඵලදායීතාවය ඉහළ යනවා. අනිත් පැත්තෙන් රැකියා තෘප්තිය. දැන් සේවක ආයතනයක් ඵලදායීව රාජකාරී සිද්ධ වෙනකොට, කටයුතු වෙනකොට ආයතනයේ ලාභය ඒ වගේ දේවල් ඉහළ යන. ඒතර අනිවාර්යයෙන්ම සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභත් ඒකම ඉහළ යනවා. රැකියා තෘප්තිය ඇති වෙනවා. අනිත් එක සේවකයාට ඵලදායී දෙයක් තෘප්තිමත් දෙයක් කරා කියලා. දැන් ගණනකරුවෙක් තෘප්තිමත් සේවයක් ලැබුණාම එයා අනිත් පැත්තට ඒකේ ප්‍රශංසාව සේවකයාට ඉපි කරාම සේවකයා තුළ තෘප්තියක් ඇති වෙනවා නේ. සේවක සෞඛ්‍ය, සේවක වර්ධනය ඔය ගොඩාක් දේවල් සලකලා තමයි මේ රැකියා නිර්මාණය කරන්නේ. අයහපත් රැකියා නිර්මාණය කරනකොට ඒ සේවකයාගේ කාර්යඵල හීන වීමටද සේවක පිරිවැටුම, ඒ කියන්නේ සේවකයන් සේවයෙන් ඉවත් වීම වගේ දේවල් වලට අහිතකර විදිහට බලපානවා. බලන්න අහිතකර රැකියා නිර්මාණය එයාගේ පර්ෆෝමන්ස් වලට බලපානවා, එයාගේ ප්‍රොඩක්ටිවිටි එකට බලපානවා, එයාගේ එෆිෂියන්සි එකට බලපානවා, තෘප්තිය කියන එකට බලපානවා, සෞඛ්‍යයට බලපානවා, එයාගේ සංවර්ධනයට, එම්ප්ලොයී ඩෙවලොප්මන්ට් ඒ කියන කරුණු වලට
මේ රැකියා නිර්මාණය බලපානවා. අපි බලමු රැකියා නිර්මාණය සඳහා තියෙන ක්‍රමවේදයන් මොනවද කියලා. විද්‍යානුකූල ශිල්ප ක්‍රමය කියලා එකක්. එහෙනම් අපි රැකියාවක් ආයතනය ඇතුලේ බැංකුව හෝ මුල්ල ආයතනය ඇතුලේ කළමනාකරුගේ රැකියාව වෙන්න පුළුවන්. ටෙලගේ රැකියාව වෙන්න පුළුවන්. ඊළඟට නිලධාරීගේ රැකියාව වෙන්න පුළුවන්. ඒ සියල්ල සකස් කරන්න ඕන මෙන්න මේ කියන ක්‍රමවේදයන් භාවිතා කළා. විද්‍යානුකූල scientific method. ගොඩක් වෙලාවට සයින්ටිෆික් මෙතඩ් එකේදී භාවිතා වෙන්නේ සේවකයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන්න තමයි. රැකියාව තුළ සේවකයාගේ කාර්යක්ෂමතාවය ඉහළ නංවන ආකාරයට රැකියාව සකස් කිරීම තමයි සයින්ටිෆික් මෙතඩ් එකේදී බලන්නේ. ඒතර ඒකේදී රැකියාව පුංචි පුංචි කොටස් වලට බෙදෙනවා. කොටස් වලට බෙදලා ඒ පොඩි පොඩි කොටසකට සේවකයා ස්පෙෂලයිස් කරන්න උත්සාහ කරනවා. කරලා උපරිම කාර්යක්ෂමතාව අත්පත් කරගන්න. දැන් උදාහරණයක් විදිහට ප්‍රොඩක්ෂන් ලයින් එක අපි හිතමුකෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ෂර්ට් එකක් මහන අවස්ථාව. එතකොට ඒ ෂර්ට් එක මහනකොට ඒකේ ගොඩක් කොටස් එකතු වෙලා තමයි ෂර්ට් එක අවසාන වෙන්නේ. කොලර් එක, අත් දෙක, හෑන්ඩ් කෆ්, බොත්තම්, සාක්කු හැම දෙයක්ම එකතු වෙලා. ඒ පොඩි කොටසක් තමයි එක සේවකයෙක් කරන්නේ. ඒතර එයා ඒක විතරයි කරන්නේ. එයා ඒක උපරිම වේගයකින් කරනවා. ඒතර හැම එක්කෙනාම මේ වගේ උපරිම වේගයකින් තමන් කරන එක කරාම අවසානයේදී ෂර්ට් එක හැදෙන එක ඉතාම වේගයෙන් සිද්ධ වෙනවා. සාර සේවකයා කුඩා කොටසක් කරන ඉඳා ඔහු ඒක තුල විශේෂීකරණයට ලක් වෙනවා. එයා ඒක එක්ස්පර්ට් කෙනෙක් වෙනවා පුංචි කොටස කරේ. එවැනි අයගේ රැකියාව සීමිත රාජකාරී ප්‍රමාණයකින් යුක්තයි. පොඩි කොටසයි තියෙන්නේ යාට. බොත්තම් අල්ලන එක කරන්න තියෙන බොත්තමක් අල්ලන එක විතරයි. කොලර එකක් අල්ලන එක කරන්න තියෙන කොලර එකක් අල්ලන එක විතරයි. එවැනි අයගේ රැකියා චක්‍රය ගැටි. එයා කරන ඩියුටි එක ඉවර කරන්න ගතවන කාලය ඉතාම අඩුයි. කොලර අපි හිතමු කොලර එකක් අල්ලනවා. විනාඩි 5න් කොලර එක අල්ලලා ඉවරයි. රැකියා චක්‍රය කාලය විනාඩි 5යි. ඒ විනාඩි 5 ඒවා ගොඩක් එයාගේ රැකියාව කරන කාලය ඇතුළතදී සිද්ධ වෙනවා. ඒ සයන්ටිෆික් මෙතඩ් එක. ඒකෙදි කාර්යක්ෂමතාවය තමයි ඉහළ යන්නේ. දැන් ඕක කරලා තිනවා ATM යන්ත්‍රයක නේ. උපරිම කාර්යක්ෂමතාවයකින් ඒ ටෙලර් කෙනෙක්ගේ රාජකාරිය කරන. මොකද දැන් ටෙලර් කෙනෙක් පුද්ගලයෙක් ජීවත් වෙන පුද්ගලයෙක් ගත්තොත් එහෙම අරතරම් වේගයකින් කරන්න බෑ. මොකද එයාට විවිධ සිතුවිලි එනවා. ඒ සිතුවිලි ඔස්සේ යනවා. ඒ අනුව එයාගේ වේගය අඩාල වෙනවා. අවධානය වෙන පැත්තකට යනවානේ. ඒ වගේ දේවල් සිද්ධ වෙන නිසා. අනිත් ක්‍රමය තමයි රැකියා විස්තරණය, job enlargement. ඒතර යම් නිශ්චිත රැකියාවකට අදාළ වෙනත් රාජකාරිවල සේවකයා නියුක්ත කරනවා. නම් රාජකාරියේ කාර්යපතය විශාලයි. එතකොට ඒ රාජකාරිය පුළුල් කරන එක තමයි මේකදි කරන්නේ. මේ තිරස් පැටවීම. තිරස් අත කියන්නේ හොරිසොන්ටල්. තිරස් අතර සිද්ධ වෙන පැටවීම විදිහට ගන්නවා. මේකෙදි රැකියා චක්‍රයේ දිගුවන අතර ඒකාකාරී බව අවම සේවක තෘප්තියට හේතු වෙනවා. ඒතර යම්කිසි උදාහරණයක් විදිහට ටෙලර් කෙනෙක් යාගේ දවස් ඇතුළතදී එයා පැය 4ක් විතර කවුන්ටරේ රාජකාරී කරනවා. ඊළඟට එයා වෙනත් තැනක කරනවා. ඒතකොට එයාගේ රැකියා චක්‍රය දිගයි. එක දේවල් කරන්න යාට තියෙනවා විවිධත්වයක් තියෙන දේවල් කරනවා. හැබැයි සමාන බලතල තියෙන ඒවා. ඒකෙන් වෙන්නේ එයාගේ ඒකාකාරී බව. දැන් ඉස්සලා කියපු උදාහරණයේදී ෂර්ට් කොලර් එක අල්ලන එක්කෙනා ඒක විතරයි අල්ලන්නේ. දිගින් දිගටම ෂර්ට් කොලර් අල්ලලා ඉතින් එයාට එක්තරා විදියක මානසික පීඩාවක් ඇති වෙනවා. එපා වීමක් වෙනවා. එකම දේ කරන්නේ. රූටින් එකට. අන්නේ රැකියා අතෘප්තියක් ඒකෙන් ගොඩනගන්න පුළුවන්. ඒක නැති කරන්න පුළුවන් මෙන්න මේ රැකියා විස්තරණය. ඒතර එකිනෙකට වෙනස් රැකියාවන් කීපයක් මෙයා සිද්ධ කරනවා. හොරිසොන්ටල් ලෝඩින්. රැකියා පෝෂණය තව එක ක්‍රමයේදී ජොබ් එන්රිච්මන්ට්. ඒතර රැකියාවක
ප්‍රධාන කොටස් තියෙනවා. මේ රැකියාව තමන් සැලසුම් කරගන්නවා, ඊළඟට මේ රැකියාව ඉටු කරනවා සහ ඒ රැකියාව අදාළ අපේක්ෂාවන් අරමුණේ වෙන්නේ නැත්නම් පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ප්‍රධාන කරුණු තුනම සේවකයාට පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක සේවකයාගේ තෘප්තියට හේතු වෙනවා. මොකද රැකියාව සැලසුම් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒතර එයා කරපු රැකියාව සැලසුම් කරපු එක එයාට හොඳින් ඒක ඉෂ්ට කරගන්න පුළුවන් නම් ඔහු තුල යම්කිසි මට්ටමක අභිමානයක් ඇති වෙනවා. යම්කිසි මට්ටමක අභිමානයක් ඇති වෙනවා. ඒකට හොරිසොන්ටල් මේ වර්ටිකල් ලෝඩින් කියලා අපි මේකට කියනවා. එහෙනම් එහෙම නැත්නම් සිරස් පැටවීම. රැකියාවක ඩෙප්ත් එක වැඩි කරනවා. දැන් රැකියාව විස්තරණයෙන් කරන්නේ තිරස් අතට රැකියාව පුළුල් කරනවා. රැකියාව පෝෂණය කරන්නේ සිරස් අතට රැකියාවේ ගැඹුර වැඩි කරනවා. ඒ මට්ටමට එන්නකොට සේවකයෙක් තුලත් ඉහළම මට්ටමක දියුණුවක්. මොකද සැලසුම් කරන ක්‍රියාවලිය සේවකයා තුළ පුරුදු වෙනවා. දැන් ඉස්සෙල්ලා දෙකේම වෙනත් අය සැලසුම් කරපු දෙයක් සේවකයා විසින් ඉටු කරන විතරයි. මෙතනදී සේවකයා තනියෙන් සැලසුම් කරගෙන ඉඳලා ඒක අනිවාර්යයෙන්ම තමන්ට අයිති දෙයක් විදියට තමන්ට තෘප්තියක් ඇති වෙන විදියට මේ දේ ඉටු කරගන්න පුළුවන්. ජොබ් රොටේෂන් රැකියා භ්‍රමණය. මෙතනදී කරන්නේ සේවකයා එකම රැකියාවකට සීමා කරන්නේ නැතුව කාලෙන් කාලට විවිධ රැකියාවල නියුක්ත කරනවා. විවිධ රැකියාවල නියුක්ත කරනවා. ඒතර මේ ජොබ් රොටේෂන් කියන්නේ ඒ ගැන නිරන්තරයෙන්ම කෙටි ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා. ජොබ් රොටේෂන් එක කරන එකක් කරන්න මේ බලපාන අරමුණු දෙකක් තියෙනවා මූලිකවම. හරි? ජොබ් රොටේෂන් එකක් කරන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි සේවකයාට විවිධ රැකියාවල පුහුණුවක් ලබා දෙන්න ජොබ් රොටේෂන් එකක් කරනවා. ඒතර එයා ඕල් රවුන්ඩර් කෙනෙක් වෙනවා. විවිධ තැන්වල රාජකාරී කරලා රැකියාව පිළිබඳ දැනුමක් ලබා ගන්නවා. ඒ එකක් රැකියා පුහුණු ක්‍රමයක් විදිහට ජොබ් රොටේෂන් එක කරනවා. අනිත් එක තමයි ජොබ් රොටේෂන් එක කරනවා සේවකයන් අතින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි පරිචයන් මැල් ප්‍රැක්ටිසස් අනාවරණය කරගන්න. සේවකයෙක් වැරදි දෙයක් කරලා තියෙනවනම් එකවර එයාව මාරු කරායින් පස්සේ වෙන තැනකට තව අලුත් සේවකයෙක්ට මෙතන තියෙන වැරදි සොයා ගන්න පුළුවන්. එතකොට ජොබ් රොටේෂන් එක කරනවා එකක් එම්ප්ලොයී ඩෙවලොප්මන්ට් එකක් සේවකයා සංවර්ධනය කරන්න අනිත් පැත්තෙන් වංචා අනාවරණය කරගන්න. ඔය කරුණු දෙකටම සේවකයෙක්ගේ රැකියාව රොටේට් කරනවා. හැබැයි මෙතන ජොබ් රොටේෂන් පාවිච්චි කරන්නේ සේවකයාගේ තෘප්තිය ඇති වෙන ආකාරයට. එක පැත්තකින් ඒක සේවකයාගේ වර්ධනය කියන සලකන්න පුළුවන්. සේවකයාව සංවර්ධනය කරන. අනිත් එක වෘත්තීය ශිල්ප ක්‍රමය. නිශ්චිත පිළිගත් වෘත්තීන් වලට අනුව රැකියා නිර්මාණය වේ නම් නිපුණ පුද්ගලයන් යොදාගෙන වැඩ ඉටු කිරීමට හැකි වෙන පරිදි රැකියා නිර්මාණයකට නිර්මාණය මෙහිදී ඇති වෙන වාසියක් නම් අධීක්ෂණ අවමීමයි. වෘත්තීය ක්‍රමයේදී ප්‍රොෆෙෂනල් මෙතඩ් එකේදී වෙන්නේ මේ වෘත්තීය සම්බන්ධයෙන් දැනුමක් තියෙන බාහිර පුද්ගලයන් සම්බන්ධ කරගෙන කරන්න ඕන දේවල් මොනවද කියලා නිර්මාණය කරනවා. ඒතර ඒකෙදී පුළුවන් තරම් ફોකස් කරන්නේ සුපර්විෂන් කියන එක අඩු කරලා තනියෙන් සේවකයෙක්ට මේ දේවල් ඉටු කරන්න තියෙන හැකියාව වැඩි කරන්න. තනියෙන් සේවකයෙක්ට මේ දේවල් කරන්න තියෙන හැකියාව වැඩි කරන්න. ඊළඟ ගෲප් ටෙක්නික් කණ්ඩායමක් විදිහට යම් රාජකාරියක් කරන්න පුළුවන් විදිහට රාජකාරිය නිර්මාණය කිරීම, රැකියාව නිර්මාණය කිරීම ගෲප් ටෙක්නික්. මේ කියන ක්‍රම 6 භාවිතා කරනවා රැකියාවක් නිර්මාණය කරන්න
රැකියාවක් නිර්මාණය කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා රැකියාව කාර්යක්ෂම කිරීම සඵලත්වය වැඩි කිරීම වැනි කරුණු. රැකියාව නිර්මාණයට බලපාන මූලික ගුණාංග දෙකක් තියෙනවා. එකක් තමයි කාර්යක්ෂමතාවය රැකියාව ඉහළ යන්න ඕන. ඒකදී කාර්යක්ෂමතාව මූලිකාංග විදිහට අපි සලකනවා. අනිත් එක තමයි චර්යාමය මූලිකාංග. ඒතකොට රැකියාවක් කිරීමේදී සේවකයා යම් යම් behaviors චර්යාවන් පෙන්වනවා. හරි. ඒ චර්යාවන් යහපත් ඒවා වෙන්න පුළුවන් අයහපත් ඒවා වෙන්න පුළුවන්. යහපත් චර්යාවන් රැකියාව කාර්යක්ෂම කරන්න ඵලදායී කරන උදව් වෙනවා වගේම අයහපත් චර්යාවන් සේවකයා තුළ ගොඩනගෙන ඒක අනිත් පැත්ත. රැකියාව කාර්යක්ෂම කරන්න ඵලදායී නොවන රැකියාවක් විදිහට පරිවර්තනය කරන්න හේතු වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඵලදායී සේවකයෙක් මිසක් ඵලදායී නොවන සේවකයෙක් නෙමෙයි. තෘප්තිමත් සේවකයෙක් මිසක් තෘප්ති නැති සේවකයෙක් නෙමෙයි. right? ඉතින් එවැනි අවස්ථාවක් වළක්වා ගන්න රැකියා නිර්මාණයේදී මේ කියන කරුණු දෙක සලකන්න ඕන. ඒත් එක්තරා මට්ටමක රැකියාව කාර්යක්ෂම කරන්න ඕන. මේක තියෙන්නේ දෙපැත්තට. ඉන්වර්ස් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. කාර්යක්ෂමතාවය උපරිම මට්ටමට යනකොට සේවක තෘප්තිය පල්ලෙහාටම වැටෙනවා. සේවක තෘප්තිය උපරිම මට්ටමට යනකොට කාර්යක්ෂමතාවය පල්ලෙහාට වැටෙනවා. මේකේ බැලන්ස් එකක් තියාගන්න ඕන. බැලන්ස් එක තියාගෙන තමයි මේ රැකියාව නිර්මාණය කරන්න ඕන. right මේ කාර්යක්ෂමතා මූලිකාංග චුට්ටක් බලා ගන්න මම පොඩ්ඩක් වොෂ්රූම් එකට ගිහින් එන්න. කාර්යක්ෂමතා මූලිකාංග ඉහළ යනකොට රැකියාවක රැකියාවේ ගුණාත්මක භාවය, ඉටුකිරීමේ වේගය, සේවකයා චලනය වෙන සහ වෙහෙස. කාර්යක්ෂමතාවය වැඩි කරනකොට සේවකයා අවම චලන වෙහෙසක් නේ. එයාගේ එක එක මූවමන්ට්ස් තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපි හිතමු මේ ෆැක්ටරි එක සේවකයෝ රාජකාරී කරන යම්කිසි යන්ත්‍රයක් යම්කිසි නිෂ්පාදනයක් කරද්දී එයාට අවශ්‍ය ටූල්ස් තියෙනවා, උපකරණ. ඒතකොට වම් පැත්තේ වම් මත භාවිතා කරන සේවකයෙක් සමහර සේවකයෝ ඉන්නවා වම් මත හුරු අය, සමහර අය දකුණු අත. ඒතකොට දකුණු අත භාවිතා කරන සේවකයෙක්ගේ ටූල් සෙට් එක දෙන්නේ දකුණු අත පැත්තේ. වම් මත භාවිතා කරන සේවකයෙක්ගේ ටූල් සෙට් එක දෙන්නේ වම් අත පැත්තේ. ඒක හරියට කරොත් එහෙම එයාට අමතර මහන්සියක් දරන්න වෙන්නේ නැහැ. නැත්තම් දැන් වම් අත භාවිතා කරන සේවකයෙක්ගේ දකුණු පැත්තෙන් තිබ්බ ටූල් සෙට් එක එයාට අමතර වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා මේ උපකරණ ගන්නෙද්දී රාජකාරී කරනකොට. හරි. ඒ වගේම තමයි දැන් ඔගොල්ලෝ නිලධාරී මට්ටමේ ඉන්න අය ටෙලිෆෝන් එක තියෙන්න ඕන කොයි පැත්තෙන්ද ළඟට වම් අතෙන් ලියන එක්කෙනෙක්ගේ ටෙලිෆෝන් එක කොයි පැත්තද තියෙන්න ඕන, දකුණු අතෙන් ලියන එක්කෙනෙක්ගේ ටෙලිෆෝන් එක කොයි පැත්තද තියෙන්න ඕන. කෙනෙක් ඉතින් ලියලිය ටෙලිෆෝන් එකකින් යමක් උපදෙස් ගන්නවා නම් උපදෙස් දෙනවා නම් ඒක කොහොමද පාවිච්චි වෙන්න ඕන කියන එක සම්බන්ධයෙන් ඒවා සලකන්න ඕන කරුණු. නැත්තම් සේවකයාගේ මූවමන්ට්ස් විශේෂයෙන්ම ෆැක්ටරි එක එහෙට මෙහෙට සේවකයන්ට නිරන්තරයෙන් යන්න සිද්ධ වෙනවා නම් දැන් ඔය BPR business process re-engineering කියලා process එකක් තියෙනවා. ඒකෙදි කරේ මේ සේවකයාගේ චලන නෙමෙයි ගණන්දන කරුවෝ එහෙට මෙහෙට රස්තියාදු වෙන එක ශාඛාව ඇතුලේ නවත්තලා එක තැනකින් සියලුම ගණන්දනකරුගේ සේවාවල් ලබාගෙන ඉතින් එයා පිටත් වෙලා යනවා BPR එකේදී. ඒ නිසා අනිවාර්යයෙන්ම සේවකයාටගේ මූවමන්ට්ස් ගොඩක් අඩු කරන්න. මොකද මේ කාර්යක්ෂමතාවයේදී මේ සේවකයාගේ මූවමන්ට්ස් තමයි ගොඩක් වෙලාට ටයිම් ඇන්ඩ් මෝෂන් ස්ටඩි එක. ටයිම් එකයි කාලයක් ඒ යම් සෙලවීම් වලට මෝෂන් වලට මූවමන්ට්ස් වලට තියෙන යන කාලය පිළිබඳ සැලකිලිමත් වෙලා තමයි මේක සකස් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේක අවම කරන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර මෙවලන් පරිහරණය පහසුවේ
යාන්ත්‍රීකරණයට මඟ පෑදේ. මොකද රූටීන් වැඩක් ඉදිරියට එනවා නම් මේක මෙකනයිස් කරන්න පුළුවන්. දැන් තෙල මුදල් ගෙවීම සහ මුදල් තැන්පත් කිරීම දැන් මෙකනයිස් නේ. දැන් මිනිස්සු ඕනේ නැහැ ටෙල යන්ත්‍ර වලින් ඒක කරන්න පුළුවන්. මේ ATM යන්ත්‍ර වලින් සහ CDM යන්ත්‍ර වලින්. පුහුණු අඩු වෙනවා. මොකද එයා කාර්යක්ෂමව මේක කරනකොට එයා ස්පෙෂලායිස් වෙනවා. නාස්තිය අඩු වෙනවා. රැකියාව ඉගෙන ගැනීමේ කාලය අඩුවේ. නිෂ්පාදන ප්‍රමාණය ඉහළයි ඒකක පිරිවේ යාමේ. එතකොට කාර්යක්ෂමතා මූලිකාංග ඉහළ යනකොට ඩිවිෂන් ඔෆ් ලේබර් එක කාර්යයක් කරන ගොඩාක් දෙනෙක් යොදවනවා. ඊළඟට ඒවා ස්ටෑන්ඩඩ්ස් යම් යම් ස්ටෑන්ඩඩ්ස් වෙනවා. ඒ වගේම ස්පෙෂලයිසේෂන් විශේෂීකරණය වෙනවා. මොකද එකම කාර්යයක් ගොඩක් වෙලා ගොඩක් කාලයක් කරද්දී ගොඩක් වතාවක් කරද්දී එයා ස්පෙෂලයිස් වෙනවා. එතරදී මෙන්න මේන සඳහා වැය වෙන පිරිවැය ගොඩක් අවම වෙනවා. කාර්යක්ෂමතාව ඉහළ යනකොට පිරිවැය අවම වෙනවා. තමන් ඉස්සෙල්ල කිව්වා වගේ අවුට්පුට් ගොඩක් ඉන්පුට් ගොඩක් අවුට්පුට් බවට පරිවර්තනය වෙනවා කාර්යක්ෂමතාව ඉහළ යද්දී. එතකොට අනිවාර්යයෙන්ම නාස්තිය අපතේ අඩු වෙන නිසා ඒකක පිරිවැය මිල අඩු වෙනවා. හැබැයි කාර්යක්ෂමතාවයක් දැන් සේවකයෝනේ මේ පුද්ගලයන්මනේ අපි යොදවන්නේ මේ රාජකාරී කරන්න. ඔවුන් විවිධ ආකාරයේ බිහේවියර්ස් චර්යාවන් තියෙන අය. මිනිස්සුන්ව යෙදෙව්වා මේ මිනිස්සු පුද්ගලයන් විවිධ චර්යාවන් තියෙන අය. විවිධ මානසික මට්ටම් අනුව චර්යාවන් වෙනස් වෙනවා. පුද්ගලයාගේ විවිධ මානසික මට්ටම් අනුව චර්යාවන් වෙනස් වෙනවා. අනිවාර්යයෙන්ම කාර්යක්ෂමතාවත් මේ චර්යාවත් තියෙන්නේ දෙපැත්තක. කාර්යක්ෂමතාව ඉහළ යනකොට චර්යාවට හේතු වන තෘප්තිය අඩු වෙනවා. ඒකට යට කම්මැලිකම එපා වීම වගේ දේවල් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් සේවක තෘප්තිය ගොඩක් ඉහළ යනකොට සමාජයට කාර්යක්ෂමතාව පහළ යනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම චර්යා මූලික කරුණුත් සලකා බලන්න වෙනවා රැකියාවක් නිර්මාණය වෙද්දී. ඒ වගේම කාර්යක්ෂමතා මූලිකාංග කරුණුත් සලකා බලන්න සිද්ධ වෙනවා. අපි බලමු චර්යා මූලිකාංග කරුණු පහක් තියෙනවා. මේක හැක්මන් සහ ඕල්ඩ්හැම් කියන දෙන්නා ඉදිරිපත් කරපු කරුණුවක ආකෘතියක්. පුද්ගලයා ගත්තාම සේවකයා තුළ රැකියා තෘප්තිය ඇතිවන අයුරින් රැකියාව නිර්මාණය කොට සේවකයාගේ අභිප්‍රේරණය ඉහළ නැංවීම. සේවකයා අභිප්‍රේරණය කළා ඒ තුළින් ඔහුගේ ඵලදායී කාර්යක්ෂම සේවාවක් ලබා ගන්න තමයි අපේක්ෂා කරන්නේ. පුද්ගලයා ගත්තොත් පුද්ගලයන් තුළ තියෙනවා ස්කිල් වරයිටි එක. කුසලතාවල විවිධත්වයක් තියෙනවා විවිධ අය තුළ. තරන්නේ විවිධ කුසලතා තියෙන පුද්ගලයන්ගේ විවිධත්වය උපයෝගී කරගන්න පුළුවන් මට්ටමට. නැත්නම් ඒක උපයෝගී කරගන්න ආකාරයට රැකියාව නිර්මාණය කරන්න. උතර පුද්ගලයන් තුළ තුන විවිධ කුසලතා භාවිතා කළ හැකි විවිධ ක්‍රියාකාරකම් රැකියාවට ඇතුළත් කරන්න ඕන. කාර්ය අනන්‍යතාවය ටාස්ක් අයිඩෙන්ටිටි. යම්කිසි කාර්යයක් කරොත් ඒක මම කරා කියලා මට හැඟීමක් ඇති වෙන්න ඕන රාජකාරිය තුල. රාජකාරිය තුල පැහැදිලිවම මම විසින් ඉටු කරපු කාර්යයක් කියන හැඟීම ඒක මගේ වැඩක් මේක මගේ වැඩක් කියලා හැඟීම ඇති වෙන්න පුළුවන්කම තියෙන්න ඕන රාජකාරිය තුල. ටාස්ක් අයිඩෙන්ටිටි. ඒතර මට ඒක ගැන අභිමානයක් ඇති වෙනවා මේක මගේ වැඩක් කියලා. අනෙක් එක තමයි ටාස්ක් සිග්නිෆිකන්ස්. එහෙම නැත්නම් කාර්යයේ තියෙන වැදගත්කම. මේ ඉටු කරපු කාර්ය සමස්ත කාර්යයට එක්ක බැලුවම වැදගත් එකක් වෙන්න ඕන. සේවකයා විසින් ඉටු කරන රාජකාරී ආයතනයට වැදගත් ලෙස හඳුන්වා දී හැකි වීම. සමහරට කුඩා රාජකාරියක් වෙන්න පුළුවන් කරන්නේ. නමුත් ඒක ආයතනයට වැදගත් විදියට හරි හඳුන්වලා දෙන්න ඕන. ඒ මොනොත් තමයි සේවකයා තුළ තෘප්තියක් ඇති වෙන්නේ. ඒ වගේම ස්වාධීනත්වය, රැකියාව සැලසුම් කිරීම, පාලනය කිරීම සහ ඉටු කිරීම කියන තුනම සේවකයාට පුළුවන්කම තියෙන්න ඕන කරන්න. ඉන්ඩිපෙන්ඩන්ට්ලි ස්වාධීනව මේ රාජකාරිය කරන්න පුළුවන්
දැනුම හැකියාව සේවකයට තියෙන්න ඕන. ඒ වගේම ඒ සඳහා අවස්ථාව තියෙන්නත් ඕන. ප්‍රතිපෝෂණය ෆීඩ්බැක් සේවකයාගේ කාර්යඵල පිළිබඳව ඍජු හා පැහැදිලි තොරතුරු සේවකයාට ලබා දීම. ෆීඩ්බැක් කියන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. සේවකයා සේවකය කරාම රාජකාරී කරාම ඒ රාජකාරියේ ස්වභාවය සම්බන්ධයෙන් කොහොමද නරකද එහෙම නැත්නම් තව දියුණු කරගන්න ඕනද ඒ වගේ මට්ටම. දැන් ගනුදෙනුකරුවෙක් රාජකාරියෙන් තෘප්තියක් ලැබුවා නම් ඒක නැවත සේවය සපයන්නාට ප්‍රකාශ කරොත් ඔහු වඩා උනන්දු වෙනවා තවදුරටත් හොඳින් සේවය සපයන්න. ඒ වගේම තමයි ආයතනයක කළමනාකරුවෙක් සේවකයෙක් රාජකාරියක් ඉටු කරාම ඔහු විසින් ඉටු කරපු යහපත් රාජකාරිය සඳහා ප්‍රශංසා ඒ වගේ දේවල් කරන්න ඕන. ඍජු සහ පැහැදිලි තොරතුරු සේවකයාට ලබා දෙන්න ඕන. මෙමගින් විශේෂීකරණය අවම වෙන්න පුළුවන්. දැන් මේ චර්යා මූලිකාංගෙන් ස්පෙෂලයිසේෂන් අඩු වෙනවා. ඒකින් ඵලදායීතා අඩු වෙනවා. ඒ වගේම කාර්යක්ෂමතා මූලිකාංග පමණක් සැලකිලි ගැනීමෙන් අධිවිශේෂීක දැන් කාර්යක්ෂමතාවය විතරක් සැලකුවාම පස්සේ සේවකයා ඕවර් ස්පෙෂලයිස් වෙනවා. හැබැයි එයාගේ තෘප්තිය අඩු වෙනවා. රැකියා තෘප්තිය, විඩාව, පීඩාව, කාන්සාව ඒ වගේ මානසික ගැටලු සේවකයාට ඇති වෙනවා. ඒ වගේම කාර්යයේ අරමුණු නොදැනීම හා සේවක සංවර්ධන හීන වීම තුළ. එතකොට සේවකයාගේ තෘප්තිය අඩු වෙනකොට සේවක සංවර්ධන හීන වෙනවා, සේවක අභිප්‍රේරණය හීන වෙනවා. ඒ නිසා ඵලදායීතාව අනිත් පැත්තෙන් අඩු වෙනවා. ඒ අනිවාර්යයෙන්ම මේ දෙකේ බැලන්ස් එකක් තියෙන්න ඕන. මේ යම් රැකියාවක් නිර්මාණය කරද්දී. රැකියාව නිර්මාණය කිරීමේදී රැකියාව ඵලදායී කරන්නත් ඕන. ඒ වගේම රැකියාව තෘප්තිමත් කරන්නත් ඕන. ඒක ඉටු කරන පුද්ගලයාට තෘප්තිමත්ව ඒ රැකියාව කරන්න පුළුවන් වුණ ආකාරයට අර කියපු චර්යාමය මූලිකාංග රැකියාව තුළ අන්තර්ගත වෙන්න ඕන. ඊට අමතරව මේ රැකියාවයි පුද්ගලයා දෙන්න ගැලපෙන්නත් ඕන. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන්ගේ මානසික මට්ටම් අනුව ඔවුන් ස්වභාවයෙන්ම මේ නිශ්ශබ්ද පාඩුවේ තනියෙන් පැත්තකට වැඩක් කරන්න කැමති අය. සම්බන්ධකම් ගොඩනගන්න එච්චර කැමැත්තක් නැහැ. ඒ වගේම මේ අනිත් පැත්තෙන් සමහර අය ඉන්නවා ප්‍රසන්නයි ප්‍රියමනාපයි මේ රැකියාව මේ එහෙම තමයි සම්බන්ධකම් ගොඩනගනවා අනිත් අයත් එක්කලා කතා බහ කරනවා. ඒ වගේ රැකියාවල් ඒ වගේ පුද්ගලයන් ඉන්නවා. ඒතර මේ පුද්ගලයා තුළ තියෙනවා විවිධ වෙනස්කම්. ඒතර ඒක රැකියාවත් එක්කලා ගැලපෙන්න. දැන් රැකියාවගේ අන්තර්ගතය රැකියාවේ කරන්න ඕන දේවල්, රාජකාරී වගකීම්, බාහිර ක්‍රම, අනිත් අය තාක්ෂණ උපකරණ ගොඩාක් දේවල් රැකියා නිර්මාණයේදී අන්තර්ගත කරාට ඇතැම් රැකියාවල තියෙන චර්යාමය ලක්ෂණ දැන් මේ පුද්ගලයා තුළ නැත්තම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට අවශ්‍ය රැකියාව තුළ තියෙනවා රැකියා නාමය රැකියාව මොකද්ද පිළිගැනීමේ නිලධාරිය. ඒතකොට ඒකේ තියෙන දේවල් තමයි අන්තර්ගතය පිළිගැනීමේ නිලධාරයා හැමතෙම ප්‍රසන්න සිනාවකින් ඉන්න ඕන, ප්‍රසන්න විදියට ඇඳුම් පැළඳුම් අඳින්න ඕන, අනිත් අයත් සමග හොඳින් කතා බහ කරන්න ඕන, සම්බන්ධකම් පවත්වාගෙන යන්න ඕන. ඒ වගේම එයාට කේන්ති ගන්න බෑනේ. එයා ගොඩක් දේවල් පිළිබඳව දැනුම තියෙනවා. ගොඩක් කරුණු තියෙනවා රැකියාව තුළ පිළිගැනීමේ නිලධාරිය කියන තනතුරේ. නමුත් යම් පුද්ගලයෙක් ඉන්නවා නම් වැඩි කතා කරන්න කැමති නැති, කතා කරන්නේ නැති, පාඩුවේ පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා සහ මේ රැකියාව ගැලපෙන්නේ නැහැ. එහෙනම් පුද්ගලයාට ගැලපෙන රැකියාවක් ආයතනය තුළ දෙන්න ඕන. බැරි වෙලාවත් එවැනි පුද්ගලයෙක් දැම්මොත් එහෙම පිළිගැනීමේ නිලධාරිය විදියට පුද්ගලයාගේ බලාපොරොත්තු වන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුකාර සම්බන්ධතාව බිඳ වැටෙනවා. ගනුදෙනුකරුවන් බැංකුව හැර යන්න පුළුවන්. ගනුදෙනුකරුවන් බැංකුව හැර යන්න පුළුවන්. ඒකට අපි පිළිගැනීමේ නිලධාරියෙක් දාන්නේ අපේ බිස්නස් අඩු කරගන්න නෙමෙයිනේ වැඩි කරගන්න. එහෙමනම් ඒකට මේ වගේ සුදුසු පුද්ගලයෙක් දාන්න ඕන. අනිත් පැත්තෙන්
නිතර කතා කරන අනිත් අයත් එක්කලා සම්බන්ධයෙන් පවත්වන්න කැමති ඒ වගේ පුද්ගල චරිත තියෙනවා. ඉතින් අපි ඔය මොනවද ඔඩිට් කරන තැනක රයිට් ඔඩිට් එකේ අපි දන්න රැකියාවක් නේ බැංකුව ඇතුලේ ඒ වගේ තැනක මෙහෙමනේ පුද්ගලයෙක් දැම්මොත් ඒ වටේ ඉන්න අයට රාජකාරී කරන්න බෑ. ඒතකොට මේ පුද්ගලයා සහ රැකියාව අතර නොගැලපුමක් තියෙනවා. අපි ඒක ගලපන්න ඕන. එහෙම ගැලපුවොත් තමයි මේ රැකියාව වඩා ඵලදායී විදියට රැකියාව වඩා ඵලදායී විදියට කරගන්න පුළුවන් වෙන්නේ රැකියාව නිර්මාණය කරාට පස්සේ පුද්ගලයාගේ ගුණාංග අනුවත් හරි මේ රැකියාව ගලපන්න. ඒතර අපි ඒක කියනවා පුද්ගල රැකියා ගැලපුම. පුද්ගල රැකියා ගැලපුමක් තිබුණොත් තමයි අනිවාර්යයෙන්ම අදාළ රාජකාරිය ආයතනයේ බලාපොරොත්තු වන ආකාරයට ඵලදායීවත් කාර්යක්ෂමවත් සිද්ධ කරන්න පුළුවන්. රැකියා නිර්මාණය කරාට විතරක් මදි පුද්ගල රැකියා ගැලපුමත් සිද්ධ වෙන්න ඕන. පැහැදිලිද මේ ටික? හරි. ඔය රැකියා නිර්මාණය ඒත් එක්කම තියෙන තව මාතෘකාවක් තමයි රැකියා විශ්ලේෂණය. මේකත් නිතර අහන කෙටි මාතෘකාවක්. ඒතර රැකියා කියලා එන මාතෘකා කීපයක් එනවා. රැකියා නිර්මාණය අපි දැන් කතා කරන්නේ රැකියා විශ්ලේෂණය දැන් කතා කරන්න අනේක සහ අනිත් එක රැකියා ඇගයීම job evaluation. ඒක අපි ඉදිරියේදී කතා කරනවා. job evaluation කියන්නේ රැකියාවක වටිනාකම. නැත්නම් රැකියාවට ගෙවන්න ඕන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය. ඒකට මේක ඉන්නේ වැටුප් තීරණය කිරීමත් එක්කලා. job analysis කියන්නේ වෙනම එකක්. ජොබ් ඇනලිසිස් කියන්නේ රැකියාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන මූලිකවම රැකියාවක තොරතුරු රැස් කිරීමේ එහෙම නැත්නම් රැකියාව විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය. රැකියාවක ලක්ෂණ, නියමිත චර්යාවන්, එම රැකියාව සාර්ථක ලෙස ඉටු කිරීමට අවශ්‍ය සේවකයා සතු ගුණාංග පිළිබඳව කරන විමර්ශනයක් තමයි රැකියා විශ්ලේෂණය කියන්නේ. රැකියා විශ්ලේෂණය මූලිකම හරියට කරොත් තමයි අපිට රැකියා නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. රැකියා නිර්මාණයත් රැකියා විශ්ලේෂණයත් එකට එකක් සම්බන්ධ එකක් මත යැපෙන එකක් අනික මත යැපෙන කාර්යයන් දෙකක් සහ ආයතනයක මූලිකම මානව සම්පත් කළමනාකරන කාර්යයන් දෙකක්. රැකියා විශ්ලේෂණය සේවක මණ්ඩල කළමනාකරණය නැත්නම් පර්සනල් මැනේජ්මන්ට් වලට තොරතුරු සපයන අත්‍යවශ්‍ය තොරතුරු සපයන මූලිකම මානව සම්පත් කළමනාකරන කාර්යයකි. රැකියා විශ්ලේෂණයේ බලපාන ශේෂ්ත්‍ර මානසික සම්පතේ දෙන human resource planning, recruitment, selection, induction, පුහුණුව සංවර්ධනය, training and development, performance evaluation, salary administration, right? සේවක ආරක්ෂාව, employee safety, industrial relations, සමග සම්බන්ධතා, රැකියා නිර්මාණය.
job redesign. රැකියාව නැවත නිර්මාණය කිරීම සඳහා මේ රැකියාව විශ්ලේෂණ තොරතුරු අවශ්‍ය නැති. දැන් පේනවා ඇති ඕගොල්ලන්ට මානව සම්පත් සම්බන්ධයෙන් තියෙන ගොඩාක් කාර්යයන්ට මේ සියල්ල මානව සම්පත් කළමනාකරණයේදී භාවිතා වෙන විවිධ කාර්යයන්. සියල්ලටම රැකියා විශ්ලේෂණයේ තොරතුරු වැදගත් වෙනවා. ඒකට රැකියා විශ්ලේෂණය හරියට සිද්ධ කරොත් අනිකුත් මානව සම්පත් කාර්යයන් ඵලදායීව කරන්න පුළුවන් ආයතනයක් ඇතුළේ. රැකියා විශ්ලේෂණය මගින් මොකද්ද ඇත්තටම මේ හොයාගන්නේ? ප්‍රධාන වාර්තා දෙකක් සකස් කරගන්නවා රැකියා විශ්ලේෂණයේ. ඒ රැකියා එකක් තමයි රැකියා විස්තරය. රැකියා විස්තරය job description. අනික රැකියා පිරිවිතරය job specification. job specification description කියන්නේ රැකියා විස්තරය, job specification කියන්නේ රැකියා පිරිවිතරය. මොනවද මේ දෙකේ තියෙන්නේ? දැන් මේ රැකියා විශ්ලේෂණය කරලා job analysis එක කරලා අපි මූලික ලියවිලි දෙකක් හදා ගන්න ඕනම ආයතනයක. මේ දෙක තියෙන්න ඕන. එකක් තමයි රැකියා විස්තරය. රැකියා විස්තරයේ අඩංගු වෙන්නේ යම් රැකියාවක් තුල කරන්න ඕන activities ටික, duties ටික සහ වැඩ කිරීමේ තත්ත්වයන්, working condition, ඒ වගේම responsibility. උදාහරණයක් විදිහට සේවකයන් 200ක් පරිපාලනය කිරීමේ වගකීම. මොනවාද රුපියල් මිලියන් 100ක වත්කම් පරිපාලනය කිරීමේ වගකීම. ඒකෙදී කටයුතු විදිහට කියන්න පුළුවන් මේ වත්කම් ප්‍රත්‍යාගණනය, ඊළඟට වත්කම් නිශ්චිත මිලට අලෙවි කිරීම, ඒ වගේම මිලදී ගැනීම, බැහැර කිරීම, ගොඩාක් දේවල් ඇක්ටිවිටිස් විදිහට තියෙන්න පුළුවන්. එයාගේ වගකීම ඒ වත්කම් වල අගය කාලයට සාපේක්ෂව වැඩි කිරීම. ඔන්න ගොඩාක් කරුණු තියෙන්න පුළුවන්. අපි ගත්තොත් බ්‍රාන්ච් එක, බ්‍රාන්ච් මැනේජර් තියෙන වගකීම්, කටයුතු, රාජකාරී, working condition. working condition ගත්තොත් එහෙම එයා ශේෂ්ත්‍රයේද, එහෙම නැත්නම් එයා කන්තෝරුවක් ඇතුළේ, ඒතර කන්තෝරුව ඇතුළේ තියෙන මොනවද එයාට ලැබෙන පහසුකම්. ඒ සියල්ල අඩංගු වෙන දේවල් තමයි රැකියා විස්තරයේ තියෙන කරුණු මොනවද කියලා. ඊළඟට රැකියා පිරිවිතරය කියන්නේ එහෙම රැකියාවක් කරන්න සුදුසු වන පුද්ගලයෙක් සතු ගුණාංග මොනවද කියන එක. right? දැන් අර ඉස්සෙල්ලා කිව්වා මේ තියෙන පුද්ගල රැකියා ගැලපුමේ දැන් අපි ගත්තොත් එහෙම පිළිගැනීමේ නිලධාරී කියලා. එතකොට පුද්ගලයා තුළ තියෙන ගුණාංග තමයි ප්‍රසන්න, ප්‍රියමනාප, අන් අය සමග සබඳතා පවත්වන, අන්නේ වගේ ගතිගුණ අඩංගු වෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයා සතු ගුණාංග මොනවද කියන එක තමයි රැකියා පිරිවිතරේ තියෙන්නේ. දැන් හමුදාවලට යම් පුද්ගලයෙක් රාජකාරී සඳහා මඳවා ගනිද්දී උස්ස නේ, ඒක ශරීරයේ ප්‍රමාණය, මේ ගොඩක් දේවල් බලන. ඉතින් ඒවා රැකියා පිරිවිතරය තුළ තියෙනවා. මේ ලියවිලි දෙක භාවිතා කරලා තමයි රැකියාවක් සඳහා අයදුම් පතක් ඉදිරිපත් කරන්න අවශ්‍ය දැන්වීම සකස් කරන්න.
ඒකට රැකියා විශ්ලේෂණයේ තියෙන තොරතුරු මත තමයි අපි දැන්වීමක් සකස් කරලා පුද්ගලයෙක්ව රැකියාවකට බඳවා ගන්න. රැකියාවකට බඳවා ගන්න. ඒතර එහෙම රැකියා විස්තරයේ තියෙන තොරතුරුත් පිරිවිතරේ තියෙන තොරතුරුත් අපේ රැකියාවට අදාළ තොරතුරු. ඒතර අපි එහෙනම් ඒ රැකියාවට අදාළ ඊටාම සුදුසු පුද්ගලයාව සොයාගන්න එක තමයි කරන්න ඕන. එහෙම නැත්නම් සුදුසු නැති පුද්ගලයෙක් આવොත් එහෙම අපේ රැකියාව කාර්යක්ෂමවත් සඵලත්වයෙන් ඉටු කරන්න බැරි වෙනවා. ඒත් අනිවාර්යයෙන්ම රැකියා විස්තරයත් රැකියා පිරිවෙතරයත් ඉතාම වැදගත් වෙනවා ආයතනයේ මූලික මානව සම්පත් කළමනාකරණ කාර්යයක් විදියට. හරි. මේ ටික පැහැදිලිද? අපි බලමු මේ ප්‍රශ්න කිහිපයක්. 2017 මාර්තුව ගණදෙනුකරුවෙකුට ඔහුගේ හෝ ඇයගේ විශ්‍රාම අරමුදල් ආයෝජන මිස සුරක්ෂිතම ආයෝජන ලෙස නිර්දේශ කළ හැක්කේ. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න නිතර එනවා. එතන දැන් මෙතන බලන්න ඕන විශ්‍රාම අරමුදල්. විශ්‍රාම අරමුදල් කිව්වොත් මේ ගණදෙනුකරු කොයි වයසක ඉන්න කොයි මට්ටමක ඉන්න එක්කෙනෙක්ද අවිශ්‍රාම දිවියට එළඹෙච්ච එක්කෙනෙක්. එමනම් අන්න මෙතෙන්දි ටක් ගාලා ඔළුවට අපිට එන්න ඕන මෙයාගේ රිස්ක් ඇපටයිට් එක නේ. අපි කතා කරන්නේ ගණදෙනුකරුවන් කොහොමද මේ අවදානම ගන්න කියලා වර්ග දෙකක් තියෙනවා කිව්වනේ. එකක් තමයි ඔය කියන්න බලන එක්කෙනෙක් මතකද ගණදෙනුකරුවන් වර්ග දෙක අවදානම ගන්න ආකාරය අනුව අවදානම බැහැර කරන ගණදෙනුකරුනේ රිස්ක් ඇවර්ස් කස්ටමර්. අනිත් එක්කෙනා තමයි රිස්ක් ටේකින් කස්ටමර්. එමෙතන රිස්ක් ලවර්ස්. ඒගොල්ලෝ අවදානම ගන්නවා. හරි. ඒතර දැන් මේ ඉන්න ගණදෙනුකරු විශ්‍රාමික පුද්ගලයෙක්. ඒතර එයාට වෙනත් ආදායම් ගොඩක් වෙලාට ලැබෙන්නේ නැහැ. සව් තමන්ට ගාව තියෙන අරමුදල දැන් යම්කිසි ටිකක් වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් විශ්‍රාමික අරමුදල් කිව්වහම තම අර පරිස්සමෙන් තමයි ආයෝජනය කරන්නේ. ඒතර රිස්ක් ඇවර්ස් කස්ටමර් කෙනෙක් තමයි මෙවැනි කස්ටමර්. අවදානම බැහැර කරන ගණදෙනුකරු. මෙයා තමන්ගේ තැන්පතුවත් එක්කලා එහෙම තමයි අරමුදල් එක්කලා අවදානම් සහගත ක්‍රියා කරන්න පෙළඹෙන්නේ නැහැ. අවදානම බැහැර කරන. ඒතර අවදානම බැහැර කරන ගණදෙනුකරු ගොඩක් වෙලාවට ආදායමට වඩා මේ තැන්පතුවේ එහෙම නැත්නම් අරමුදලේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. දැන් බලමු මෙන්න මේ නිමවුම් හතරෙන් ආරක්ෂාව වැඩිම මොනවද කියන එක. භාණ්ඩාගාර බිල්පත්. ඉහළම ආරක්ෂාවක් තියෙන අවදානම 0යි. කොටස් අවදානම සාපේක්ෂව ඉහළයි. ණය කර කොටස් වලට වඩා අවදානම අඩුයි නමුත් අවදානම ඉහළයි. ස්ථාවර තැන්පත් ණය කර වලට වඩා අවදානම අඩුයි නමුත් සාපේක්ෂව ඉහළයි. අපි අර අවදානමට එරෙහිව ප්‍රතිලාභ ග්‍රාෆ් එක ඇඳාම මතක ඇති ඔයගලන්ට නේද? ග්‍රාෆ් එක ඇඳාම මෙතන අවදානම බිඳුව කියන තැන තමයි තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කරේ මතන් රජයේ සුරකුම්පත්. කොටස් එහෙම මේ හරිය තියෙන්නේ. කොටස් ණය කර මේ හරිය. ස්ථාවර තැන්පත් මේ හරියනේ. මෙවැනි ගණදෙනුකරුවෙක් එක්කෝ ස්ථාවර තැන්පත් එක්කෝ භාණ්ඩාගාර බිල්පත් කියන දෙකෙන් එකකට තමයි යන්නේ. අර දෙකට යන්නේ නැහැ. මෙතන වඩාම අවදානම අඩු එක මොකද්ද? භාණ්ඩාගාර බිල්පත්. නිසා මේකේ උත්තරේ භාණ්ඩාගාර බිල්පත්.
මේ 2017 මාර්තු පළවෙනි ප්‍රශ්නේ පස්වෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. ගණිතකරුවට සිය අභිමතයේ පරිදි පුද්ගලයෙකු නාමනය කළ නොහැක්කේ. මතක ඇතිනේ. නාමනයක් කරන්න නම් ඒ ගණිතකරුට පමණක් ඒ මුදලේ ගිණුමේ ශේෂය හිමි වෙන්න ඕන. මෙතන තියෙන ස්ථාවර තැන්පතුවක අනිවාර්යයෙන්ම ගණිතකරුට විතරයි ඒ මුදල් ආපසු ගන්න පුළුවන් හෝ එයා දීලා දෙන උපදෙස් අනුව. එයාට අයිතියක් තියෙනවා. ඒ ඉතුරුම් තැන්පතුවකට ඍජු අයිතියක් තියෙනවා. එයා පෙනී ඉඳලා හෝ එයා දෙන උපදෙස් මත ගන්න පුළුවන්. සුරක්ෂිතාකාර ලොකරයකටත් එම ජංගම ගිණුමකින් චෙක්පතක් නිකුත් කරාම ජංගම ගිණුමේ ශේෂයට ඒ චෙක්පත හිමි හැම එක්කනටම අයිතියක් තියෙන නිසා අපිට නිශ්චිත අයිතියක් තියෙන පුද්ගලයෙක්ව හඳුනා ගන්න බැරි ඉඳ නාමිතයෙක් දාන්න බෑනේ. ජංගම ගිණුමකට තමයි නාමනය කරන්න බැරි. ප්‍රධාන තොරතුරු ලේඛක අඩංගු මූලික තොරතුරු 1 7 වෙනි කොටස. ගණිතකාර ප්‍රඥප්තිය අනුව ප්‍රධාන තොරතුරු ලේඛනයක මොනවද තියෙන්න ඕන? නිමැවුම් පිළිබඳ තොරතුරු තියෙන්න ඕන. පොලී අනුපාත, ඒ වගේම ඒවයි කොන්දේසි නේ ඒවා. අනිත් පැත්තෙන් ණය නිමැවුම් පිළිබඳ අපසුගියීමේ කාලයේ කොන්දේසි, පොලී අනුපාත, අනිත් පැත්තෙන් සේවාවන් සම්බන්ධ ඒවා, ඊළඟට තව මොනවද? විනිමය අනුපාත, right? ඊළඟට ගාස්තු, කොමිස්, ඒ සියලු දේ අන්තර්ගත වෙන ප්‍රධාන තොරතුරු ලේඛනය. 1988 අංක 30 දරන බැංකු පනතේ 77 කොටසින් ආවර්ණිත ගණිතකරුවන් හා අදාළ වන වැදගත් වූ ලක්ෂණය කරුණු පද. 88 අංක 30 දරන පනතේ 77 වෙනි වගන්ති කියන්නේ මොකද්ද? රහස්‍යභාවය නේ. ගණිතකරුවන්ගේ ගිණුම් වල රහස්‍යභාවය. එහෙනම් තුන්වෙනි පාර්ශවයකට ගණිතකරුවන්ගේ ගිණුම් වල තොරතුරු එලි කරන්න බෑ අවස්ථා තුනකදී හැර. මොනවද ඒ අවස්ථා තුන? ගණිතකරුගේ ඉල්ලීම පරිදි වෙනත් පාර්ශවයකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් උසාවි නියෝගයක් මත දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ලිඛිත නීතියක උදාහරණයක් විදිහට දේශීය ආදායම් පනත, රේගෝ ආඥා පනත වැනි පනතක සඳහන් අවස්ථාවක අපිට දෙන්න පුළුවන්. සැප්තැම්බර් 2017 මම කෙටි ප්‍රශ්න ටිකක් විතරක් කරනවා. පාසලෙන් ඒවයින් කවර නිපැයුමක් බැංකු නොවන මුල්‍ය ආයතන විසින් ඉදිරිපත් නොකරන්නේද? බැංකු නොවන ආයතන වලින් ඉදිරිපත් නොකරන ඒවා මොනවද? ණය ඒගොල්ලෝ ගාව තියෙනවානේ. ඉතුරුම් තැන්පතු තියෙනවා. ඉල්ලුම් තැන්පතු නැහැනේ. ඉල්ලුම් තැන්පතු පුළුවන් වෙන්නේ ලියාපදිංචි වාණිජ්‍ය බැංකුවකට පමණයි. අභ්‍යන්තර පාලනයේ මූලික අපේක්ෂා කරන්නේ අභ්‍යන්තර පාලනය ගැන අපි කතා කරන්නේ ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් ගැන. මොකක්ද ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් වලින් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ? ඔතනදී හරි උත්තර එන්න පුළුවන් 1 1 1 3 නේ. කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, සේවකයන්ගේ වැඩ කටයුතු එකත් වෙන්න පුළුවන්. දෙක එන්නෙම නැහැ. 1 3 4 එකෙන් වැදගත්ම එක තමයි අභ්‍යන්තර වංචා වළක්වා ගැනීමට තමයි ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් තියෙන්නේ. තෙවන පාර්ශවයක් විසින් තෙවන පාර්ශවයකට තැන්පත්කරුවෙක්ගේ විස්තර ලබා ගැනීමකින් තොරව තැන්පත් ලෙස ලබාගත හැකි සීමාව. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයේ ගිණුමකට තව කෙනෙක්ට මුදල් තැන්පත් කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ. කොච්චරද?
රුපියල් ලක්ෂ 2යිනේ. ලක්ෂ 2කට වැඩියෙන් තැන්පත් කරනවා නම් third party account එකකට අනිවාර්යයෙන්ම තැන්පත් කරන්නේ කුමටද යන්න පිළිබඳව විස්තරයක් බැංකුවට ඉදිරිපත් කරන්න වෙනවා. ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න. දැන් මේ ඇවිල්ලා මේ පළවෙනි ප්‍රශ්නේ ඉතුරු කොටස් වල තියෙනවා. මේක මේ පේලියකින් විතරක් උත්තර ලියන්න ඕන. පේලියක් හෝ උපරිම පේලි දෙකක්. මොකද ලකුණු දෙකක් හම්බ වෙන ප්‍රශ්නයක්. ඒ ඔබේ ගනුදෙනු හඳුනා ගැනීමේ ක්‍රියාපටිපාටියේ අරමුණ මොකද්ද? ඔව්. ගනුදෙනුකරුවන් විසින් යම් මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු කරනවා නම් ඒක වළක්වා ගන්න තියෙන ක්‍රමවේදය තමයි ඔබේ ගනුදෙනුකරු හඳුනා ගැනීම. සිල්ලර ආයෝජකයෙක් කියන්නේ කවුද? බැංකුවක් හෝ මුල්‍ය ආයතනයක් සමග කුඩා පරිමාණයෙන් ගනුදෙනු කරන පුද්ගලයෙක්. කල්ලිකුත් කාලයට ණය සහ අතිකාරම් සඳහා දඩපොලි අය කිරීමේ නව ප්‍රතිපත්තිය මොකක්ද? ඔව්. කලින් තිබුණේ සම්පූර්ණ ණයශේෂයට දඩපොලිය 4% ගාන. ඊළඟට සම්පූර්ණ ණයශේෂයට 2% ගානේ. දැන් කල්ලිකුත් ශේෂයට නෙමෙයි. කල්ලිකුත් මොනවද මේ වාරික ප්‍රමාණයට. අපි හිතමු වාරික දෙකක් කල්ලිකුත් නම් අන්නේ දෙකේ ප්‍රමාණයට දඩපොලිය අය කිරීම තමයි දැන් කරන්නේ. සම්පූර්ණ ණයශේෂයට නෙමෙයි කල්ලිකුත් වාරිකවල ශේෂයට ඒ වාරිකවල ප්‍රමාණයට දඩපොලි අය කිරීම. බැංකු ආචාර ධර්ම පද්ධතිය යටතේ නියෝජිතයන් විසින් සිදු කිරීම නොකළ යුතු මොනවාද? ගනුදෙනුකරුවන්ගේ තොරතුරු තුන්වර පාර්ශ්වයට ලබා දීම, ගනුදෙනුකරුවන්ට තර්ජනය කිරීම, නේ? අයුතු බලපෑම් කිරීමෙන් නොකිරීම, ඊළඟට බැංකුවෙන් පිටස්තර ස්ථානවලදී ලිපි ලේඛන අත්සන් කිරීම. අන්න ඒ වගේ කිසිම එකක් බැංකු නියෝජිතයෙක්ට කරන්න බෑ. අපි කස්ටමර් චාට් එක යටතේ තමයි මේ දේවල් සාකච්ඡා කරේ. හරි. මේ විදිහට මම ලබන සතියේත් වරින් වර ප්‍රශ්න පත්‍ර අරගෙන සාකච්ඡා කරන්නම්. අපි යමු 2019 ඉඳන් පල්ලෙහාට. දැන් මේ 2017 නේ. ඒකට අවුරුදු 3ක වගේ අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. අදට අපි නවත්තමු. මොනාරි ප්‍රශ්න තියෙන දේවල් තියෙනවා. දැන් ඉස්සරහට අපි ප්‍රශ්න සාකච්ඡා කර යනවා. මොකද ඊළඟට විභාගයට සූදානම් වෙන හින්දා ඕගලන්ට මොනාරි ගැටලුවක් තියෙනවා නම් මේ එක කමෙන්ට් එකක් දාලා තියන්න. නැත්නම් ඒ වෙලෙම කතා කරන්න. මොකද කීප දෙනෙක් කවුරු හරි කතා කළා මොනාරි ප්‍රශ්නයක් තේරුම් ගත්ත බැරි දෙයක්, තේරෙන්නේ නැති දෙයක් අපි සාකච්ඡා කරමු මේ යන අතරේ. මම සියලු දෙනාටම ස්තුතියි.